එහෙනම් කවන්නේ. right අපි උතනින් එහාට කරගෙන යන්න. හරි එදා අපි කතා කරේ ඒකාධිකාරය යටතේ වෙළඳපොළ වල කතා කරන එකේ ඒකාධිකාරී වෙළඳපොළ යටතේ කෙටි කාලයේදී ඒකාධිකාරී ආයතනයක් අද මේ පාඩම ඉවර කරමු අපි. ඒකාධිකාරී ආයතනයක් සමතුලිත වෙන්නේ MRMC සමාන වන තැනේදී කියලා කිව්වා. ඒකාධිකාරයේ යටතේ D සමානයි P සමානයි AR ඒ වගේ දෙගුණයක් තමයි අන්තක්කන් බෑවුම MR කියලා කිව්වා. මේ ටික තමයි එදා ඉගෙන ගත්තේ. මේක තමයි ලාභය. ඒක අතිප්‍රාමාණික ලාභයක්. හැබැයි හැම වෙලෙම අතිප්‍රාමාණික ලාභයක් ලැබිය යුතු නෑ කියන තැන තමයි අපි අන්තිමට නැවැත්තුවේ. ඊට පස්සේ අපි බලමු ඒකාධිකාරයේ දීර්ඝකාලීන සමතුලිතය. ඒකාධිකාරයේ දීර්ඝකාලීන සමතුලිතය. ඒකාධිකාරී වෙළඳපළක දීර්ඝකාලීන සමතුලිතය. කට්ටිය එන අතරේ අපි උඩින් කරමු. දැන් දීර්ඝකාලය කියලා කියන්නේ බලන්න මතකද දන්නේ පූර්ණ තරගයේ කතා කරනකොට දීර්ඝකාලයේදී සියලුම සාධක විචල්්‍ය සාධක බවට පත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකාධිකාරී ආයතනයක් හෝ ආයතනය ගත්තාම එක් ආයතනයක් නිසා වෙළඳපළත් ඒ ආයතනයේ විසින් සපයන භාණ්ඩ හා සේවා ප්‍රමාණ භාණ්ඩ හෝ සේවා එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා වල ප්‍රමාණයමයි වෙළඳපොළ සැපයුම වෙන්නේ. දිගු කාලයක් ගියා කියලා දිගු කාලයේදී කියන්නේ සියලුම සාධක විචල්්‍ය සාධක වෙන කාලයේදී ඒකාධිකාරී වෙළඳපොළක ලාභය අතිප්‍රාමාණිකව ඒ ආකාරයෙන්ම පවතී. ඇයි? දිගු කාලයක් ගියත් වෙනත් ආයතන වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? ඒකට තියෙනවා බාධා. ඔයාලා දන්නවා විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේ නිසා ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. එහෙනම් දිගු කාලයේදී අතිප්‍රාමාණික ලාභම පවතිනවා ඒ ආකාරයෙන්. බලන්නකෝ කියන්නලා තියෙනවා මම. ඒක මම අඳින්නේ මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. මොකද්ද ප්‍රශ්නේ කියලා. MR ARD AC LAC LMC ඒ කියන්නේ දීර්ඝකාලීන ආන්තික පිරිවැය වක්‍රය දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. එහෙනම් මෙතෙන්දි තමයි MR MC ට සමාන වෙන්නේ. ඒකට අදාළ මිල වෙන්නේ මෙතන පිරිවැය වෙන්නේ මෙතන. එතකොට මේ කැල තමයි අතිප්‍රාමාණික ලාභ. මේක අතිප්‍රාමාණික ලාභ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් දිගු කාලයේදී ආන්තික පිරිවැයක් සාමාන්‍ය ආන්තික පිරිවැය වක්‍රය එහෙම නැත්නම් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍ය තමයි නිෂ්පාදකයා නිෂ්පාදනයේ යෙදී යුත්තේ. හරි. හැබැයි දැන් බලන්න ඒකාධිකාරී වෙළඳපළක හැසිරෙන මේක දිහා බලපුවාම මොකද්ද කවුද කියන්නේ මොනවද? සෙවන් හරි. අපි අනිත් පාඩමට යනවා. ඒකාධිකාරී ගත්තාම මෙතන සමතුලිතයේදී මිල මෙතන. මෙතන තමයි පිරිවැය. හැබැයි ඇත්තටම ගත්තොත් අවම පිරිවැය මෙතන මේ හරි. එහෙනම් ඒ ආකාරයට අවම පිරිවැයකට නිෂ්පාදනය කළොත් x2 කියන මේ දැනට නිපදවන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි ඒකාදී
කාර්ය වෙළඳපොලේ. නමුත් ඒකාධිකාරියට මිල කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන් නිසා මේ සපයන ප්‍රමාණය අඩු කරලා එයා මිල ඉහළ මට්ටමක පවත්වා ගන්නවා. එතකොට මෙන්න මේ පිරිවැයයට තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් මේ යටට ගෙනාවා නම් මිල තව අඩු වෙනවා. හැබැයි එහෙම කරන්නේ එයාගේ ඒකාධිකාරී බලය නිසා. හරිද? එතකොට එහෙනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒකාධිකාරී යටතේ අවම පිරිවැයක් යටතේ උපරිම ධාරිතාවේ නොවන නිසා නිෂ්පාදනයේ යෙදෙන්නේ සම්පත් අපතේ යමක් වෙනුවයි. ඒක ඇත්තනේ. මෙච්චර නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙන්නේ මෙච්චරයි හදන්න. හැබැයි එහෙම ඒකාධිකාරය ඒක කරගෙන යන්නේ ඇයි? තමගේ ලාභය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන්. එහෙනම් දිගු කාලීන සමතුලිතය තමයි මේ. නමුත් ඒ දිගු කාලයේදී ඒකාධිකාරී ආයතනයක් අති ප්‍රාමාණික ලාභම ලබනවා. right? ඊට පස්සේ අපි යනවා ඒකාධිකාරයාගේ සැපයුම් මාත්‍රයට. ටිකක් වේගින් යනවාද මේක? ඒකාධිකාරයාගේ සැපයුම් මාත්‍රය නිශ්චිත නැහැ. ඒක ඉදි ගහන්නත් ඇවිල්ලා තිබ්බයි නිශ්චිත නැත්තේ. ඒකාධිකාරයාගේ සැපයුම් මාත්‍රය නිශ්චිත නැත්තේ ඒකාධිකාරයාට මිල මෙන්ම ප්‍රමාණයක්. මිල සහ ප්‍රමාණය කියන දෙකම තීරණය කරන්න පුළුවන්. මිල තීරණය කරොත් ඉල්ලුම සැපයුම මතින් ප්‍රමාණය වෙළඳපොළ බලවේග මත තීරණය වෙනවා. ප්‍රමාණය ඒකාධිකාරයා තීරණය කරොත් මිල තීරණය වෙනවා වෙළඳපොළේ. ඒක අපි එදා කතා කරා. ඒ නිසා එකම ප්‍රමාණය විවිධ මිල ගණන් වලට අලෙවි කරන්න පුළුවන්. ආඩද ඒකාධිකාරිය. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් එකම මිලක් යටතේ විවිධ ප්‍රමාණයන් අලෙවි කරන්නත් පුළුවන් විවිධ වෙළඳපොළ වල. එහෙනම් ඒ කියන්නේ එකම ප්‍රමාණය විවිධ මිල වලටත් අලෙවි කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් එකම මිල යටතේ විවිධ ප්‍රමාණයන් අලෙවි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඒකාධිකාරයාට මේ ප්‍රමාණය සහ මිල කියන දෙකම තීරණය කරන්න පුළුවන් කියන එක. එහෙම වෙච්චාම නිශ්චිත සැපයුම් මාත්‍රයක් නෑ ඒකාධිකාරයාට. ඊට පස්සේ අපි මිල විශේෂණය තමයි විශේෂයෙන් අද කලින්ම කරන්න ඕනේ නැත්නම් කච්චි නිදා ගන්න ඉස්සර. ඒක වැදගත් පාඩමක්. හැම ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් අහුවොත් එකකින් අහනවා මිල විශේෂණය. දැන් අහගන්න. ඒකක් බලමු. ඒක ටිකක් හොඳට අහගන්න වෙනවා ඒකක් ටිකක් මිල විශේෂණය price discrimination කියන එක. මිල විශේෂණය කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක්. අපි හිතමු එකම පිරිවැයක් හැබැයි අපි හිතමු ජර්සි. මේ ජර්සියක් මේ ඔළුවක් නෙමෙයි හරි. ජර්සි නිෂ්පාදනය කරනවා. මේක නිකන් අර මොකෙක් වගේ දුක දැල්ලෙක් වගේ වුණානේ. ඉත්තමට ඇඳ හැකිදී ඒක අමිද්ද වෙලා යනවානේ. හරි. මොම ජර්සි හදනවා. දැන් මේ ජර්සි හදන්නේ අපි හිතමු මේ කොළඹ ප්‍රදේශයේ කොහේ හරි කර්මාන්ත ශාලාවක. එතකොට පිරිවැය හැම ජර්සියකටම එක සමානව යනවා. හිතමු රුපියල් 100ක් යනවා. පිරිවැය යනවා මේ එකක් හදන්න රුපියල් 100ක්. හැබැයි මේ හදන ජර්සිය කොළඹ විකුණන්නේ රුපියල් 150ක්. මේක විකුණනවා මේ කොළඹ මේ නුවරඑළිය විකුණනවා මේක 350ක්. යස්නාවල විකුණනවා මේක රුපියල් 125කට. හරිද? ඇයි මෙහෙම වෙන්නේ? යක්නෝල 125යි නුවරඑළිය 350යි කොළඹ 150. රුපියල් 100ට හදපු එකම ජර්සිය. නේ. බලන්න මුල් කාලේ A level වලදී ඉගෙන ගත්ත ස්ථානීය උපයෝගීතාවය නොම මතකද දන්නේ නැහැ. ඒ වගේ දැන් මේක මේ රුපියල් 100 එකම පිරිවැයකට හදපු භාණ්ඩයක් විවිධ වෙළඳපොළවල් වල විවිධ මිල ගණන් වලට අලෙවි කරන එකට තමයි අපි කියන්නේ මිල විශේෂීකරණය කියලා. මේකේ විවිධ අවස්ථාවන් තියෙනවා අපි එච්චර දුරට කතා කරන්නේ නැතුව
එහෙනම් කෙටියෙන් ගත්තොත් සමාන එක පිරිවැයකට සමාන පිරිවැයකට නිෂ්පාදනය කරපු භාණ්ඩයක් හෝ සේවාවක් විවිධ වෙළඳපොළවල් වල කොළඹ, මොරෙලිය, ජෆ්නා ප්‍රදේශවල තියෙන විවිධ වෙළඳපොළවල් රටවල් ගත්තත් පුළුවන් මේක. ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය එහෙම දාන්නත් පුළුවන්. විවිධ වෙළඳපොළවල් වල විකුණන්නේ විවිධ මිල ගන්න. ඒකට අපි කියන්නේ මොකද්ද? මිල විශේෂීකරණය කරනවා. හැබැයි සමාන පිරිවැයකින් කියන කතාව කියවෙන්න ඕනේ. දලා අදහස. එහෙමනම් දැන් මේ වෙළඳපොළවල් තුනේම එක මිලකට මේක අලෙවි නොකර ප්‍රශ්නයක් අහන්න. මේ වෙළඳපොළවල් තුනේම එක මිලකට මේක අලෙවි නොකර විවිධ මිලවල් වලට අලෙවි කිරීමෙන් නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකාධිකාරී නිෂ්පාදකයෙක් මෙයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ එකම මිලකට නොවිකනා විවිධ මිලවල් වලට විවිධ වෙළඳපොළවල් වල විකිණීමෙන් එකම පිරිවැයට හදන භාණ්ඩයක්. මොකද්ද නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන ඇත්ති කියන්න බලන්න. මොකක්ද එහෙම කරන එකකින් බලාපොරොත්තු වෙන්නේ? හරියට උත්තරේ වුණ පුතේ තනි වචනේ නෙමෙයි. දැන් ඔයාලා කියන වචනේ මම වචනේ කියන්නේ ඒ වචනේ මෙහෙම නෙකිරුවත් එයාට හම්බ වෙනවා. හරිද? ගොඩක් අය ලියපු වචනේ මේව වෙනස් නොකර වික්කත් එයාට ලැබෙන දෙයක්. ඊට වඩා ඕකම තව ව්‍යාප්ත කරොත් අපිට කොහොමද? ඇයි එහෙම කරන්නේ? හරි මෙහෙම හිතමු අපි. මේකෙන් මේ හැම වෙලකටම 10 ගන්න දෙනවා. ඔන්න 10 ගන්න දෙනවා. හරිද? දැන් මේකේ කීයද එතකොට එහෙනම් 1500යි. මේකේ 3500යි. මේකේ 1250යි. කීයද? 5000යි 6250යි ආදායය. මේකෙන් අපි හිතමු ලාභය ඔකෙන් හොයන්න පුළුවන් නේ. මොනවද? අපි ආදායම විතරක් ගමු. දැන් මේ මුළු වෙළඳපොළවල් තුනේම අපි හිතමු දැන් මැද එකක් තියෙන 150 ගාන විකුණනවා. එතකොට කීයද ආදායම? 4500. මේකෙත් ලාභයක් තියෙනවා. එහෙනම් ඇයි මෙයා මිල විශේෂීකරණයක් කරන්න හේතුව? මිල විශේෂීකරණය නොකර අලෙවි කිරීමෙන් ලැබෙන ලාභයට වඩා වැඩි ලාභයක් මිල විශේෂීකරණය කිරීමෙන් ලබාගත හැකි නිසා. පැහැදිලිද කියන එක? පද වදිගෝ එකක් ලියලා තිබ්බේ. ගොඩාක් දිග වාක්‍ය මට ඒක අර ඉංග්‍රීසි කියවන්න කමක් නැහැ හොඳයි. ඒක අදහස කියලා තියෙනවා. දැන් තේරෙන්න ඇති මං කියන්නේ මිල විශේෂීකරණය නොකරපුවාම ලබන ලාභයට වඩා වැඩි ලාභයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි එහෙනම් මිල විශේෂීකරණයේ යෙදෙන්නේ. පැහැදිලිද මං කියන එක? හැබැයි මෙවැනි මිල විශේෂණයක් කරන්න පුළුවන්නේ ඒකාධිකාරී ආයතනයකට විතරයි. ඇයි බැරි? අනිත් එක්කෙනෙක් එහෙම කරන්න බැරි ඇයි? අපි හිත වට්ටකන් ඉන්න. වට්ටක කියන පූර්ණ තරංකාරී වෙළඳපොළ එක. දැන් මෙයාට මේ වට්ටක හදන ගොවියට පුළුවන් ද මේ විවිධ වෙළඳපොළවල විවිධ වෙළඳ අලෙවි කරන්න බෑ. ඇයි? වට්ටක නිෂ්පාදක අතිවිශාල සංඛ්‍යාවක්. එයාට බෑ විවිධ වෙළඳපොළ විවිධ ගණන් දාපුවා වයින් කාගෙන් හරි යන නිකන් ඉන්නවා. පාරිභෝගිකයා සහ මේ අනිත් අලවිතරන ව්‍යාපාරය. ඒක නිසා අනිත් අයට ඒක කරන්න බෑ. එහෙනම් ඒකාධිකාරයට වෙන කවුරුවත් නැහැ. එයා විතරම ඉන්නේ. ඒකින්ද එයාට පුළුවන්. හැබැයි ඒකාධිකාරයටත් මේ මිල විශේෂණය කරන්න නම් කරුණු කීපයක් විශේෂයෙන් දෙකක් තෘප්ත වෙන්න ඕනේ. එකක් තමයි අපි දෙන්නේ ගම් මේ කොළඹ එක්කිනා මේ නුවරඑළියේ ලේඩි කෙනෙක් ගමු කොහොමද ඉන්න මේ කොළඹ ඉන්න
භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයා සහ ව්‍යාපාරිකයා සහ නුවරඑළියේ ඉන්න ව්‍යාපාරිකයා අතර කිසිදු සම්බන්ධතාවයක් තිබිය යුතු වෙන්නේ නැහැ. තියෙන්න බෑ. ඇයි? ඒ දෙන්න කතා කරොත් මොකද වෙන්නේ? මෙයා කියයි මේ දෙන්න අතර මේ දෙන්නේ විතර නෙමෙයි. එයා ව්‍යාපාරිකයෝ මේ කියන්නේ. හරිද? එක වෙළඳපොළක ව්‍යාපාරිකයෝ සහ අනිත් වෙළඳපොළේ ව්‍යාපාරිකයෝ අතර සම්බන්ධයක් තියෙන්න බෑ. තිබ්බොත් මොකද වෙන්නේ? මෙයා කියනවා මෙහි 150යි. මේ 350යි කියපුවාම මෙයා මොකද කියන්නේ? එහෙනම් මටත් එක්ක කොහෙන් ගන්නද කියන්නේ. තව එකක් වෙන්න පුළුවන්. මේ වෙළඳපොළෙන් 150ට තව අතරමැදියෙක් මෙහෙන් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මේ වෙළඳපොළින් අර මේ වෙළඳපොළ ඊට වඩා වැඩි බිලකට පරස්පර ජාවාරම් තත්ත්වයක් ඇති වෙනවා. එහෙම සම්බන්ධයක් තියෙන්න බෑ වගේම තමයි මේ කොළඹ වෙළඳපොළෙන් 150ට අරන් හරිද? නුවරඑළියට යනකොට තව 200ක් එනවනේ. මේක අපි හිතමුකෝ ට්‍රාන්ස්පෝර්ට් කියලා. හරිද? ට්‍රාන්ස්පෝර්ට් අනිත් සර්විස් ඔක්කොම ගත්තාම කොළඹ ඉඳලා නුවරඑළියට ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහනය සහ අනිකුත් වියදම් සඳහා 200ක් ගියොත් ඒ 350යි. එහෙනම් කොළඹින් අරන් නුවරඑළියට ගෙනිච්චට වැඩක් නැහැ. තේරෙනවද මං කියන්නේ? භාණ්ඩ ලාභ වෙළඳපොළෙන් අරන් භාණ්ඩ වැඩි වෙළඳපොළ දක්වා ගෙනියීමේදී ඒකට ප්‍රවාහන වියදම එකතු කරන් පස්සේ භාණ්ඩේ අඩු වෙළඳපොළේ මිලට වඩා වැඩි වෙළඳපොළේ මිලට වඩා අඩු වෙන්න බෑ. ඒ කියන්නේ මොකක්ද? මේක 150යි ප්‍රවාහනයටත් 150යි නම් ගියේ දැන් 300යි. එහෙනම් කොළඹින් අරන් නුවරඑළියට ගිහින් දෙන්න පුළුවන් එක්කෙනෙකුට 300ට. එහෙම වුණොත් මෙයාට මේ 350 ගානේ මේ ඒකාධිකාරියට පුළුවන් ද මේ වැඩේ කරන්න? කරන්න බෑ. ඒ මේ වෙළඳපොළින් අරන් නුවරඑළියට අරන් ගියත් 300යි වෙන්නේ. එතකොට 50ක් වැඩිපුර මෙයා තියාගන්න බලනවා. ඒක වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඒ කාරණා දෙක වෙන්නේ නැහැ කියලා සාහිතිකයක් තියෙන්න ඕනේ ඒකාධිකාරිය. ඒවා අධ්‍යයනය කරලා තමයි මිල තීරණය කරන්න ඕනේ. නැත්තම් මේවා ප්‍රායෝගිකව වෙන දේවල් නේ. කොළඹින් අරන් ගිහලා නුවරඑළිය විකුණනවා මේ ඇත්තටම මේ හදන කෙනාට නුවරඑළිය වෙළඳපොළේ ඊට වඩා වැඩි මිලකට විකුණන්න බෑ. මේකට ප්‍රවාහන වියදම ඇතුළත් වුණාට පස්සේ එන ගානට වඩා වැඩි මිලකට විකුණන්න බෑ. වැඩි ගානක් මෙහි නියම කරන්න බෑ. නියම කරොත් ඒ මිල විශේෂණය බිඳ වැටෙනවා. හරිද? එහෙනම් ওই ටිකක් මතක තියාගෙන අපි බලමු ඇත්තටම මිල විශේෂණය නොකර එන්න වද එකක් නෙවෙයිනේ. ඔව් ඒක හරි. එකක් නෙවෙයිනේ අර යන්නේ. එතකොට මොකද කරන්නේ? 1000ක් ගත්තොත් 18ම යන වියදම මෙතන ආවා. එතන ටුටිලම 1000ක් අපි අරන් යනවා නම් ඒක 18ම ප්‍රවාහන වියදම 3500 නම් මේක 1000න් බෙදලා එකට එකතු කරලා බලන්න. 350. හරිද? මෙතන මම මේ ගණන් එහෙම කරගන්න එපා. අපි හිතමු එතකොට එකක් එහෙනම් මෙතන 150 නම් මෙහෙ 350 වෙන්නේ නැහැ. මම ඔයාලට අවබෝධ වෙන්න කරේ ඒක. මෙහෙ 160ක් විතර ගියමුකෝ. 160ක් වෙයි. 160. එහෙනම් 150ට 3.50 එකතු කරොත් 153යි 50යි. එහෙනම් ඒකාධිකාරියට නුවරඑළිය 160යි කියලා නියම කරන්න බෑ. එයාට පුළුවන් 153ට මේකේ මිල නියම කරන්න. ඇයි? 153යි 50ක් යනවා එකට ප්‍රවාහනය කරනවා. පැහැදිලිද? 1000 නම් ඉතින් ඒක එහෙම බෙදලා හදාගන්න. ඒක පොඩි කතාවක්. හරි. දැන් අපි බලන්න යන්නේ ඒ කීප එක නා පැහැදිලි නේද ඒක? මම මෙතන අර ඉලක්කම් ලොකු වෙනසක් තියලා ගත්ත හින්දා යාට ඒක වෙන්න ඇති. කවුද කිව්වේ? ඒක පැහැදිලිද පුතේ ඔයාට? එකක් නෙමෙයිනේ ගෙනියන්නේ කීප එක්කෙනාට පැහැදිලිද ඒ කියපු කතාව? ඉයෝන. ඔව් නේද? රයිට්. එහෙම චුට්ටක් හිතන්න ඕන දැන් ඔයාලා චන්දි ළමයිනේ. රයිට්. අපි බලමු දැන් ඔය කියන කතාව ඇත්තද කියලා.
මොකද බලන්න යන්නේ මිල විශේෂණය නොකර වෙළඳපොලේ භාණ්ඩ අලෙවි කරොත් ලැබෙන ලාභයට වඩා වැඩි ලාභයක් ලැබෙනවද මිල විශේෂණය කරලා භාණ්ඩ අලෙවි කරොත් කියන එක ඒකාධිකාරී වෙළඳපොලක් යට රූප සටහන අඳින්න වෙනවා දැන් මට නේද මේක අඳින්න කියනවා තමයි කරන්න දෙයක් නෑ අඳින්න වෙනවනේ නේ ඔයාලගේ රූප සටහන තියෙනවා දැන් මේකේ මං අපෝ කිව්වට ඒක පැහැදිලි වෙන්නේ නැහැ අඳින්න මොනවද පෑන් දෙක තුනින් අඳින්න වෙයි නැත්නම් පැහැදිලි වෙන්නේ අඳින්න යන විනාඩි 20ක් බලමු හරියද දන්නේ නැහැ දැන් රූප සටහන අපි හිතමු AR1 MR1 AR2 D2 E1 MR2 මේක AR3 මේක MR3 AR3 සමානයි D3 මම කියලා දෙන්න ඉතලා බලන්න අඳලා තියෙනවා හරියද කියලා කාන වෙලාව අපරාධ මේ වගේ මම ප්‍රසන්ටේෂන් එකේ තියනවා දැන් ඒක විතර අවින්නේ කියලා මේක පැහැදිලිද පුතේ ඔයාලට රූප සටහන මම දැන් කිව්වොත් මටත් ඒක දැන් පැහැදිලි වෙනවා මේකේ සමහර කොටු වල අර
පේන විදිය වැරදිද මම ඔයාලගේ ටියුට් එකේ තියෙන අකුරු ටිකම දාන්නම් එතකොට මම කියනකොට පැහැදිලි වෙයිනේ නේද අතාව මම කියන්න චුට්ටක් ඉන්න x p2 p1 මෙතන e1 මෙතන e2 මෙතන f මෙතන c මෙතන b මෙතන d මෙතන a මෙතන e වඩි කරන කියන්නේ නේද හරි දැන් බාහන මිල විශේෂණය කරපුවා අපි ඔයාගේ රූප සටහනේ පැහැදිලිව ඒකේ වෙනස පේනවා දැන් මේක පේනකොට ඔයාලගාව තියෙන එක බලා ගන්න මම ඒ අකුරුම දැන් මේකයි දැන් මෙතෙන් දැන් උපකල්පනය කරනවා වෙළඳපොළවල් දෙකක තමයි මේ රූප සටහනේදී අපි ඇඳලා තියෙන්නේ මොනවද වෙළඳපොළ දෙකක එක භාණ්ඩයක් මිල විශේෂණය කරලා අලෙවි කරොත් එහෙම නොකර අලෙවි කරාට වඩා ලාභය වැඩි වෙනවද කියලා බලන්න තමයි යන්නේ right එහෙනම් මේ නිල් පාටින් තියෙන්නේ මුළු වෙළඳපොළ මෙන්න මුළු MC මෙන්න මුළු ARMR මෙන්න ආන්තික අයබාරවත් එහෙනම් MR MC ට සමාන වන මෙන්න මේ කියන තැනේදී එතන අකුරක් නැද්ද? ඌටි එතන මොකක්ද තියෙන්නේ? E නේ. එතන තියෙන්නේ E කියන ලක්ෂයේදී තමයි වෙළඳපොළ එක සැරයක් කියනකොට ආගන්න ඕන හොඳට. E කියන ලක්ෂයේදී මුළු වෙළඳපොළ මිල විශේෂණයක් නොකර වෙළඳපොලේ සමතුලිතය හොයනවා නම් E කියන ලක්ෂයේදී තමයි MR MC ට සමාන වෙන්නේ මුළු වෙළඳපොලේ. ඒකට අදාළ D වක්‍රයේ මේ A කියන ලක්ෂයේදී එහෙනම් P කියලා කියනවා. එහෙනම් මෙතන x මෙතන බින්දුව. මම කියන්නේ මේක මම කියනේව ඔයාලා ලියන්න නැත්නම් තේරෙන්නේ නැති වෙයි. මට කියන්න මිල විශේෂණයක් නොකර මේ වෙළඳපොලේ ලාභය උපරිම කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා නම් මුළු අයභාරය කීයද? අකුරු වලින් කියන්නේ total revenue. මුළු අයභාරය කොච්චරද මිල විශේෂණයක් නොකරනවා? අකුරු හතර කියන්නේ මොකක්ද? මුළු අයභාරය මිල විශේෂණයක් කරන්නේ නැත්නම් කියන්න බා අකුරු හතරක් ලියන්න එච්චර වෙනවා. මිල විශේෂණයක් කරේ නැත්නම් ඔය මුළු වෙළඳපොළ ගැන මම දැන් ඔය කතා කරේ. එහෙනම් එයාගේ අයභාරය කොච්චරද? කවුරු හරි එක්කෙනෙක්වත් කියන්න. මොකද වෙන්නේ? E ලක්ෂයේ සමතුලිත වෙලා OP කියන මිලට OX කියන ප්‍රමාණයක් අලෙවි කරනවා. එහෙනම් අයභාරය කොච්චරද? OPAX OPAX තමයි මෙයාගේ අයභාරය. අපි R1 කියලා හිතමු. එහෙනම් මුළු අයභාරය OPX ඒක තේරුණාද? දැන් අර උත්තරයක් නැති ඉන්න මම අහන්නේ. ඒ කීප එක තේරුණාද පුතේ? කවුරු හරි කියන්නේ තේරුණාද කියලා එක? යන්න බෑ එතනින් එහාට. එහෙම නැත්නම් පොඩි දෙයක් තමයි. නමුත් තේරෙනවද නැති කියලා දන්නේ නැතුව මට යන්න බෑ. ඔයාලට තේරුණාද මේ කීප කතාව? මුළු මොකද කියන්නේ? ආය පොඩක් කියන්න. එක්කෙනෙකුට දෙන්න. ඒ කියන්නේ මේ වෙළඳපොළවල් මම ආය මුල තව චුට්ටක් එහෙනම් විස්තර කරන්නම්. අපි හිතනවා මේ මුළු වෙළඳපොළ
සහ තව කුඩා වෙළඳපොළ වල දෙක මේ කළු පාටින් තියෙන්නේ වෙළඳපොළ 1 මාකට් 1 කියන එක. රතු පාටින් කියන්නේ වෙළඳපොළ 2 මේක කොළඹ මේක නුවරඑළිය. මේ රතු පාට රෙඩ් එකේ ඇඳලා තියෙනවා. හරිද? කළු පාටින් ඇඳලා තියෙන්නේ කොළඹ වෙළඳපොළ. ඔයාලගේ මුලින් ඇඳලා තියෙන එක මෙන්න මේක. ඒක තමයි කොළඹ වෙළඳපොළ. හරිද? දෙවනි වෙළඳපොළ තමයි රතු පාටින් ඇඳලා තියෙන්නේ. ඒකේ සාමාන්‍ය භාර වක්‍රය ආන්තිකයි භාර වක්‍රය ඒකේ දෙගුණයක්. මේකේ දෙගුණයක් තමයි මේ කළු රේඛාව. ඒ දෙකේම එකතුවෙන් හැදිච්ච මුළු වෙළඳපොළ තමයි අපි කියන්නේ නිල් පාටින් හැදිලා තියෙන්නේ. හරිද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරන්නේ මේ දෙක වෙනම බෙදන්නේ නැහැ. මේක වෙන වෙනම ඇඳලා පැහැදිලි වෙනවා. වෙනම අඳින්න ගියාම වෙනස් වෙනවා නේ උසතරන. ඔයාලගෙකින් බලන්නකෝ. මේ කළු පාට වෙළඳපොළෙන් සහ එහෙම නැත්නම් කොළඹ වෙළඳපොළ නුවරඑළිය වෙළඳපොළ කියන දෙකට වෙන වෙනම බෙදන්නේ නැතුව ඉස්සෙල්ලා අපි කරන්නේ මොකද්ද? පොදුවේ හැම වෙළඳපොළේම එකම මිලකට විකුණනවා කියලා හිතනවා. එහෙම හිතලා පොදු සමතුලිතය ගත්තොත් මොකද්ද වෙන්නේ? මේ වෙළඳපොළ දෙකේම එකතුවෙන් හැදිච්ච මුළු වෙළඳපොළ නිල් පාටයි. එහෙනම් MC වක්‍රය මුළු වෙළඳපොළේ MR වක්‍රය කපාන යන්නේ E ලක්ෂය. ඒකට අදාළ ඉල්ලුම් වක්‍රය තියෙන්නේ A කියන එක. එහෙනම් එතන මිල P. එතකොට මිල විශේෂණයක් නෙකරුවා නම් ආදායම වෙන්නේ OPAX කියන ප්‍රදේශයේ වර්ගඵලය. දැන් පැහැදිලිද? මිල විශේෂණයක් කරලා නැහැ. චූටි දෙයක් ඔය කිව්වේ. ඒක පැහැදිලිද දැන්? දැන් හරිද? දැන් හරිද කියන්නකෝ. අත ආය හරි. හරි. දැන් මිල විශේෂණය right. එහෙනම් මිල විශේෂණයක් නෙකරුවොත් ඒක තමයි ආදායම. right. අපි දැන් බලමු මේ MR MC ට සමාන වෙන පොදු එකට අදාළව තිරස්ක්ෂයට සමාන්තර රේඛාවක් ඇඳපුවාම අනිත් වෙළඳපොළ වල දෙක කපාන යන තැන් දෙක තමයි මේ අපි E1 E2 කියලා ඇඳලා තියෙන්නේ. ඒ E1 වලදී MR1 සමානයි MC E2 වලදී MR2 සමානයි MC ට. පැහැදිලිද? මෙතන ඉඳලා මෙහාට ඇඳපුවාම මේ රතු කපාන යන තැන මේ වෙළඳපොළ මෙතෙන් එතන ලියන්න බෑ. එතන ලියුව තවත් පේන්නේ නැනේ. මේ කළුවෙක් කපාන යන තැන මේ සමානයි. හරිද? එහෙමනම් මේ MR1 MC එකට සමාන තැන ඉඳලා ඒ වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රයට අපි රේඛාවක් අඳිනවා. ඔන්න ඒ වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රය මෙතන මේකනේ D එක කියලා කියන්නේ. ඒකෙදි මිල එහෙනම් P1. එහෙමනම් දැන් මේ කොළඹ වෙළඳපොළේ අයභාරය වෙන්නේ ඒක අපි හිතමු TR එක කියලා. හරි? මොකද්ද වෙන්නේ? OP1 FX1. OP1 FX1. හරිද? එහෙනම් මිල විශේෂණය කරොත් ඒකේ ආදායම. දැන් දෙවනි වෙළඳපොළ මොකක්ද කියන්නේ? ටියුට් එකේ තියෙනවා එහෙම පුදු. නැත්තේ නෑ. හරිද? ඒක ටියුට් එක පස්සේ ඉමීට කියවන්න. ඒක මම ඔක් කියලා කියනවා. නැති වෙන්න බෑ. මේ අකුරුම නැතුව ඇති. right. ඊට පස්සේ මේ අකුරුම තියෙන්නත් උන. මේ අකුරුමද? ඊට පස්සේ දෙවනි වෙළඳ ටියුට් එකේ නැති දෙයක් විස්තර ඔක්කොම මේකේ නැතුව ඇති. මම කියනකොට ලියා ගන්නත් වෙයි සමහර ඒවා. හරි? ටියුට් එකේ ඔක්කොම මම කියන හැලි ඔක්කොම ලියන්න බෑනේ. ඒකනේ මෙතන කියන්නේ නැත්තම් ටියුට් එක විතරක් එවනවා. ඊට පස්සේ එහෙනම් දෙවනි වෙළඳපොළ මෙන්න මෙතෙන්දී මේක හරහාට අරපුවා මෙතන මෙන්න මේක MR2 සමානයි MC ට. එහෙනම් රතු MR MC කපාන යන තැනට අදාළ රතු D එක හම්බ වෙන්නේ කොතනද? මෙන්න මෙතන. එහෙනම් ඒකෙදි මිල P2යි. ඒකෙදි ප්‍රමාණය X2යි. එහෙනම් මට දෙවනි වෙළඳපොළේ අයභාරය අකුරු හතර කියන්න. අපි ඒක හිතමු TR
4 කියලා TR 3 කියලා ඒ වෙළඳපොලේ අයභාරය අකුරු 4 කියන්න බලන්න ටියුට් එකේ තියෙන එක කතා කරන්න එපා පස්සේ බලන්න දැන් මේකේ මේ වගේ වෙනසක් මං කියනවා ඒක ගණන් ගන්න එපා ඒකේ අකුරු 4 කියන්න බලන්න කවුරු හරි දෙවනි වෙළඳපොලේ අයභාරය අකුරු 4 දෙවනි වෙළඳපොලේ මොකද්ද මොකද වෙන්නේ එහෙනම් මෙන්න මේකට අදාළව මිල E P2යි බිඳුවයි x2යි එහෙනම් කීය දෙන්නේ O P2 E x2 හරිද දැන් මේක පාඩ කරලා පෙන්නන්න බෑ පළවෙනි වෙළඳපොලේ අයභාරය මෙන්න මේක ඇත්ත හරිද දෙවෙනි වෙළඳපොලේ අයභාරය මෙන්න මේක ඇත්ත මුළු වෙළඳපොලේ අයභාරය තමයි මේ තියෙන්නේ දැන් අපි කරන්න යන්නේ මේ මුළු වෙළඳපොලේ තනි විල විශේෂණය නොකර අලෙවි කරොත් ලැබෙන මෙන්න මේ නිල් පාට අයභාර කෑල්ල දැන් වඩා විශාලද මෙන්න මේ කෑල්ලයි එකතු කරපුවා. එහෙම වුණොත් පැහැදිලි නිකන් වික්කට වඩා විල විශේෂණය කරලා වික්කොත් ලාභය වැඩි කියන. පැහැදිලිද ඒක? ඒක තමයි අපි බලන්න යන්නේ. හරි. එහෙනම් මේ R1 කියලා හිතමුකෝ අපි ඕකේ තියෙන විදිහම තමයි එහෙනම් මිල විශේෂණය නොකර අලෙවි කරන එක අලෙවි කරලා ලබන ලාභය මොකද්ද කිව්වේ අපි O P A X O P A X මිල විශේෂණය යන්නේ හැබැයි මේක ඔප්පු කරන්න ඕන හින්දා මම ඔය කෑල්ල අපිට මෙහෙම ලියන්න බැයි Waktu itu ikai right මෙන්න මේව බලන්නකො O P D x2 ධන මම කියන්නම් x2 C B x ධන A B C D කියලා මෙන්න මේක ලියන්න බෑ මම කියන එක පැහැදිලිද O P A මොන බලන්න O P A x කියන මෙන්න මේ විජුකෝණාශ්‍රය වගේ කැලල අපිට කඩලා ලිය හැකි නේද O P D x දෙක මෙන්න මේ කැලල ඒකට එකතු කරනවා x2 C B x මේ කැලල ඒකට එකතු කරනවා මේ හතරස් කැලල A B C D එතකොට මේ ලොකු නිල් පාට කැලල නෙන්නේ පැහැදිලිද ඒක ලොකු නිල් පාට කැලල එනවා මේ කැලල අපිට තුනට කඩන්න පුළුවන් මෙන්න මෙහෙම ඒක පැහැදිලිද ඒකෙන් මේ පැහැදිලි වෙන්න ලොකු දෙයක් නෙමෙයි මේ කිව්වේ ඒ කඩපු විදිය පැහැදිලිද උදේ කවුරු හරි කියන්න නැත්තම් එපා වෙයි ඔව් නේද ඒකේ ලොකු දෙයක් නැහැ රයිට් ඔන්න ඒක හරි ඊට පස්සේ අපි බලමු මේ දෙක එහෙනම් R2 මිල විශේෂණය කරන් පස්සේ ලැබෙන ලාභය R2 කියලා හිතුවොත් ඒකට එන්නේ OP1 FX1 ධන OP2 EX2 ඒ කියන්නේ මිල විශේෂණය කරන් පස්සේ මේ වෙළඳපොළවල් දෙකේ ලාභය තමයි ලාභය ඒ දෙක තමයි මේ දින්නේ මේකයි මේකයි ඒක හරිනේ ඒක හරි දැන්
අපිට මේක ඔප්පු කරන්න ඕන විදිහට මේක කඩා ගන්නයි තියෙන්නේ. දෙවනි වෙළඳපොළ උදාහරණ දෙවනි වෙළඳපොලේ ආදායම kemari Afrika dikat akan lagi ini mari kamaknya OP ke F ke X OP ke F ke hari දැන් මම ලිව්වේ මොකද්ද මෙන්න මේ වෙළඳපොළ කෑල්ලයි මෙන්න මේ වෙළඳපොළ කෑල්ලයි එකතු වෙච්චාම තමයි දෙවනි මිල විශේෂණයේ යටතේ ආදායම එන්නේ. දැන් අපිට අංග සාමයෙන් ඔප්පු කරන්න පුළුවන් ඒව ඔප්පු කරන්න යන්නේ නැහැ දැන්. මම චුට්ටක් ඉතින් අඳින්නද මෙන්න මේ කෑල්ල මෙන්න මේ කෑල්ලට අංග සමයි. හරිද? පස්සේ අර ඔයාලට ප්‍රමේය වලින් මතන සමාන ආධාරක මත සමාන සමාන්තර එකම සරල රේඛාවක් එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තර ආශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. මොම් මතක දන්නේ ප්‍රමේයක් තියෙනවා. ඒවා ඕනේ අපිට. දැන් එහෙමනම් OP1 FX1 OP1 FX1ට OP1 FX1 සමානයි X2 CBX රූපයෙන් එක ඔයාලගේ වඩා පැහැදිලි වෙනවා ඇති. ඒක ඔප්පු කරන්න පුළුවන්. මෙන්න මේ කෑල්ලට මේ කෑල්ල සමානයි. එතකොට මිල විශේෂණයේ යටතේ ආදායම අපිට ලියන්න පුළුවන් දැන් මෙයා වෙනුවට මෙයා ආදායම. ඒකේ වෙනසක් නැහැ. එහෙනම් X2 CBX ධන OP2 EX2. ඒක පැහැදිලිද? ඒක තේරුණාද? කියන්න එකක්වත් තේරෙන්නේ නැත්නම් යන්න බෑ. ඒ ටික හරිද? ඒක අරකට සමාන හින්දා හරි. alright. හරි. දැන් එහෙනම් මිල විශේෂණයේ යටතේ ආදායම් දෙක මේක. මා කියන්නේ raise the hand තුස්සන්නේ තුස්සන්න එපා කියන්නේ හරි කියලා කියන්නේ right මම මෙතනින් අයින් වෙච්චාම තායේ ඔයාලට පැටලෙන්නේ දැන් පළවෙනි විදිහට මේක දෙවෙනි විදිහට මේක දැන් මම දැන් මේ කෑල්ලයි මේ කෑල්ලේ එකතුව දැන් එන්නේ මෙන්න මෙහෙම කොහොමද ඒ කෑලි දෙක දැන් ආය වෙනම දෙකට කැඩුවොත් කොයි එකද මෙන්න මේක O P2 EX2 කියන එක අපිට ලියන්න පුළුවන් O P2 EX2 කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ කෑල්ල ලියන්න පුළුවන් මේ කෑල්ල ධන මේක කියලා. මොකද්ද O P1 F නෙමෙයි D නේද? OP D X2 ධන P2 E D කියන. ඒක පැහැදිලි කරන්න. O P2 E X2 කියන එක අපිට කඩලා ලියන්න පුළුවන්. O
P D x දෙක ධන මේ උඩ පොඩි කෑල්ල P P2 E D කියන. එහෙමනම් දැන් මෙයා වෙනුවට ඔය ආයි මෙතනනේ. ඔව්. ඒ දෙක දාන්න පුළුවන්. දැන් මොකක්ද එහෙනම් R2 x2 CBx ධන OPDx2 ධන PP2 ED. හරිද? මේක තමයි පළවෙනි එක, මේක තමයි දෙවෙනි එක. දැන් මොකද කියන්නේ? ලොකු දෙයක් කරේ නෑ. මේ ලොකු කෑල්ල මම දෙකට කැඩුවා. ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙන විදිහට ඒක කැඩුවා. දෙකට කඩලා ඒ කෑල්ල තනි එක වෙනුවට ඒ දෙක ලිව්වා. හරිද? දැන් OPDx2 x2 CBx. දැන් මොකද කරන්නේ? එකෙන් දෙක අඩු කරන්න. මේකෙන් මේක අඩු කරන්න. මොකද වෙන්නේ? OPDx වලින් OPDx අඩු කරපුවම මේ දෙක කැපිලා ගියා. ඊට පස්සේ x2 CBx x2 CBx ඒකට මේක කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මේක. එහෙනම් AB CD සහ ඉතුරු වෙන්නේ අඩු කරපුවාම P P2 E D කියන. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කෑල්ලයි ඉතුරු. එතකොට බැලුවොත් මේකනේ ඔයාලගේ රූප සටහන බැලුමට මෙන්න මේ P2 ED කියන කෑල්ල ABCD කෑල්ලට වඩා ලොකුයි. මේ කෑල්ල ලොකුයි මේ කෑල්ලට වඩා. එහෙනම් මේ කෑල්ල තියෙන්නේ කොහෙද? මිල විශේෂණය නොකර අලෙවි කරොත් ලැබෙන ලාභය තියෙන කෑල්ල. එහෙනම් මිල විශේෂණය කරන් පස්සේ ලැබෙන ලාභය කෑල්ල මේක. එහෙනම් මේ කෑල්ලට වඩා මේ කෑල්ල ලොකුයි කියලා කියන්නේ මේකෙන් ඔප්පු වුණා. අනිවාර්යයෙන් මේකෙන් කියවෙන්නේ මිල විශේෂණය කරලා පාණ්ඩ අලෙවි කරපුවම ලැබෙන ලාභය මිල විශේෂණය නොකර අලෙවි කරලා ලැබෙන ලාභයට වඩා අනිවාර්යයෙන්ම වැඩි කියන. හරිද? මේ කතාවම මම මේක කෙටියෙන් ලියලා තියෙනවා. ආපහු සරයක් බලන්න ඔයාලා. හරි? පැහැදිලි නේද ඒක? මේක ඉතින් පුතේ ඔන්ලයින් එක කරන්නේ මම රූප සටහන පාටින් මම මෙහි ඔයාලගේ ටියුට් එකේ මෙහි ප්‍රසන්ටේෂන් එකේ දාන්නේ අතට. එතකොට පැහැදිලි වැඩි. දැන් ඔයාලට ඇවිල්ලා තියෙන හෑන්ඩ් අවුට් එකේ එකම පාටින් ඇත්තේ බ්ලැක් ඇන්ඩ් වයිට් නේ. ඔක ඇත්තටම රූප සටහන ඔයාලට ප්‍රසන්ටේෂන් එක ඇවිල්ලා තියෙනවද පුතේ ඔකේ? ප්‍රසන්ටේෂන් එක ඇවිල්ලා තියෙනවා. ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා කලර් එකකින්. හැබැයි ඔයාලා print out කරන්නේ නැත්නම් කලර් එකකින් පේන්න තියනවාද කියන්න මට ඔක? ඔව් නේ. එහෙනම් ඒක බලන්න ඒක වඩා පැහැදිලි. දැන් මේකේ කියනට මම කියපු දේ පැහැදිලි නේද? ඒක ඔප්පු කරන්න පුළුවන්. මේකට ආස කට්ටියකුත් ඉන්නවා. right? ඕක පහුගිය සැරේක මෙන්න මෙහෙම අහලා තියෙනවා. මම මේ ප්‍රශ්නේ අද දෙන්නම්. ඒක අපි එතෙන්දි බලමු. ඒක ඒ ටික පැහැදිලි නේද? මිල විශේෂණය කියන්නේ. right. ඊට පස්සේ අපි හරි ඊට පස්සේ පොඩි ගානක් හදමු. ඔය වෙලාවට මේ සැරේ ගාන හදලා නැහැ. ඒකින්ද අපි මේ එහෙම චූටි ඔළුවර විඳින චූටි කැලක් කරලා ආයෙ ලේසි කැලක් කරනවා. එහෙම තමයි මනෝවිද්‍යාව. එක දිගටම නිකන් බරපතලව කරන්න යන්නේ නැහැ නේ. එහෙම කරොත් එපා වෙනවනේ. මේක හැබැයි බලා ගන්න මිල විශේෂණය. right. ගාන මං කියන්නම් අපි හදමු. හදලා හැබැයි උත්තර දාන්න ඕනි. ඒකාධිකාරී ආයතනයක ඉල්ලුම් සිතය Q සමානයි 50යි ඍණ 0.5යි P ලෙසත් TC සමානයි 50 ධන 40යි Q ලෙසත් ඉතින් ආයතනයේ අරමුණ ලාභය උපරිම කර ගැනීමේ උපකල්පනය කොට ලාභ උපරිම වන අවස්ථාවේ නිමැවුම් ප්‍රමාණය ගණනය කරන්න. එම නිමැවුමේදී ලාභ උපරිම වන අවස්ථාවේ නිමැවුම කීයද කියන්නේ ටක් ගාලා හදලා විනාඩියක් දෙන්න. ලාභ උපරිම වෙනකොට නිමැවුම කොච්චරද කියන්නේ හදලා. හදන්න තු ඉන්න පා.
විනාඩියක් දෙන්නම් 4:19 4:20 19 හරි බලමු දෙන්නම් ප්‍රමාණය කවුරු හරි කියන්නකෝ මිරිසාත් වගේ කොහොමද ආන්න ඔයාලා ඔය ඉන්නේ අදුවද කාට හරි ආවද උත්තරයක් පොඩ්ඩක් හිතන්න ඕනේ මම බැලුවෙත් නෑ එකම ක්‍රමයට හදන්න ඕනේ කොහොම හරි උත්තර ගන්න විවිධ ක්‍රම තියෙනවා හදන්න කවුරු හදන්න නැත්නම් මම මෙතන බලන්න හිටියද නේද ඉන්නකොට වතුර බීල මම පටන් ගන්නවා අදු නේද කවුරු try එකක් දුන්නේ නැද්ද මොකක්ද අපේ න්‍යාය mr mc ට සමාන වෙනවා දැන් MC හොයන්න නම් DC තියෙනවා MR නේ නැත්තේ එහෙනම් TR කියලා කියන්නේ මොකද්ද P වැඩි කිරීම Q ආන්තිකාය භාරය කියලා කියන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය එහෙනම් අපි මේකේ P උක්ත කරගෙන ඉමු නැත්නම් ගැටලුවක් වෙයි ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට ගැටලුවක් ඉඳන් P උක්ත කරමු Q ඍණ 50යි සමානයි ඍණ 2කින් 1යි P මේක මෙහාට ගියමු ඍණ නැති කරලා එතකොට CI ඍණ 2යි Q සමානයි P එහෙනම් TR කියලා කියන්නේ P වැඩි කිරීම Q එහෙනම් TR කියලා කියන්නේ P තියනවා වැඩි කරනවා දැන් මේ Q කියන්නේ නෙමෙයි Q තියනවා P නේද අනිත් පැත්තට පුළුවන් නම් P කියන්නේ කීයද මෙන්න මේක CI ඍණ 2යි Q වැඩි කරන්න ඕන කියන්න Q වලින් එහෙනම් TR කියලා කියන්නේ CIQ ඍණ 2යි Q වර්ගය දැන් MR කියලා කියන්නේ මොකද්ද දාබා TR බෙදීම දාබා Q එහෙනම් මෙතන 100 ඍණ 4යි Q ඒ මොකද්ද MR දැන් TC තියෙනවා TR හොයන්නේ කොහොමද එයා මේ MC හොයන්නේ කොහොමද දාබා TC බෙදීම දාබා Q එහෙනම් මේ නියතික අවකලන බිඳුව ඊට පස්සේ 40යි Q අවකලනය කරපුවම 40යි එහෙනම් දැන් අපි දන්නවා MR සමානයි 100 ඍණ 4යි Q MC සමානයි 40යි එහෙනම් MR MC ට සමාන වන තැන තමයි සමතුලිතය එහෙනම් 100 ඍණ 4යි Q සමානයි 40යි ඍණ 4යි Q සමානයි මේක හැරෙන්න 60යි ඍණ 60යි එහෙනම් Q සමානයි 60 බෙදීම 4යි දෙපැත්තම ඍණ නිසා එහෙනම් Q සමානයි 4 1යි 5යි හරි නේද එහෙනම් Q 15 ඊටු ටික ඔයාලට හදා ගන්න පුළුවන් මං හිතන්නේ සමතුලිත මිල මේක ආදේශ කරන්න මේකට එහෙනම් 100 ඍණ දෙවරක් 15 30යි සමතුලිත මිල 70යි මුළු පිරිවැය මුළු ආදායම එහෙනම් ඔය එන උත්තර දෙක මුළු ආදායම මේකට ආදේශ කරන්න මුළු පිරිවැය මේකට ආදේශ කරන්න ඊට පස්සේ ලාභය හොයන්න TR වලින් TC අඩු කරන්න
තාමත්ම ලේසි නේද? හරිනේ රයිට්. අපි යන් ඊගාව කැලලට අපූර්ණ තරංගයට. අපූර්ණ තරංකාරී වෙළඳපොළකට මේක හදාගන්න ඕනේ නේද ඔයාලගේ? අපූර්ණ තරංකාරීය වෙළඳපොළ යටතේ වෙළඳපොළ වර්ග දෙකක් තුනක් කියලා දෙකම මම එදා කියලා දුන්නා. දෙකක් තියෙනවා විශේෂයෙන් යන්තම් හරි ඉගෙන ගන්න. ඒකාධිකාරී තරංග වෙළඳපොළ සහ කතිපාධිකාරී කියන වෙළඳපොළ. මේ වගේ ලක්ෂණ මොනවද? අපූර්ණ තරංගකාරී වෙළඳපොළක ලක්ෂණ මම දීලා තියෙනවා. නිෂ්පාදන කර්මාන්තය ආයතනය විසින් බොහෝ සමාන භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කෙරේ. ඒවා ඉතා ආසන්න ආදේශන වේ. ඒක මොකද්ද? පූර්ණ තරංගකාරී වෙළඳපොළක ආසන්න ලක්ෂණය. එතකොට අපූර්ණ තරංගයේදී අර දෙකේම ඒව පවතින්න පුළුවන්. අනිත් එක මොකද්ද? නිෂ්පාදන ආයතනය විසින් තම නිෂ්පාදකයන් එකිනෙක තරංගකාරී ආදේශකවලට වඩා වෙනස් හෝ විශේෂිත වූ නිෂ්පාදනයන් බව පෙන්වයි. වෙළඳාම ප්‍රචාරණය සහ ඇසුරු මේ සඳහා යොදා ගනී. මේ ඒකාධිකාරී මිල විශේෂණයට ප්‍රතිවිරුද්ධ උපක්‍රමයකි. ආයතනයක නිෂ්පාදනය සඳහා සුපුරුදු වූ පාරිභෝගික පිරිසක් ඇති බැවින් ආයතනයේ තම නිෂ්පාදනය සඳහා යම් ඒකාධිකාරී තත්ත්වයක් හිමි වී තිබේ. මේක ප්‍රායෝගිකව හිතලා බලන්න සමහර පේස්ට්‍රි ෂොප් තියෙනවා යම් කිසි ඒකාධිකාරයක් තියෙනවා. මොකද පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවා. නේ නම් කියන්නේ මම. එතකොට ආයතනයක නිෂ්පාදනය සඳහා දක්නට බෑවුම අඩු ඉල්ලුම් මක්‍රයක් පවතී. නිෂ්පාදන ආයතන අතර බොහෝ සේ මිල නොවන තරංගයක් පවතී. අප සහතික ලබා දීම පාරිභෝගික දිරිදීමන ප්‍රචාරණය වගේ ඒවුවා. එහෙනම් අපූර්ණ තරංගයේ වර්ගීකරණය තමයි ඒකාධිකාරී තරංග වෙළඳපොළ, කතිපාධිකාරී වෙළඳපොළ. ඒකාධිකාරී තරංග වෙළඳපොළක ලක්ෂණ ටික බලන්නකෝ. ඒවා ඉතින් කියවා ගන්න තමයි තියෙන්නේ. ඒවා හැබැයි පාඩම් කරගන්න සමහර අවුරුදු වල අහලා තියෙනවා මේ වගේ ලක්ෂණ. ඊ අවුරුද්දෙත් අහලා තියෙනවා. භාණ්ඩ ප්‍රභේදනයක් සහිත වීම, අබාධ පිවිසුමක් සහ පිටවීමක් පැවතීම. ඒ කියන්නේ මොකද්ද? මම එක එක විස්තර කරන්න ගිය දවස් තව 6ක් විතර. භාණ්ඩ ප්‍රභේදනයක් සහිත වීම කියන්නේ මොකද්ද? ඒකාධිකාරී තරංග වෙළඳපොළකදී එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි වෙනසක් කරලා තියෙනවා. පාටින් හැඩයෙන් දවටනින් හරි පොඩි වෙනසක් කරලා තියෙනවා. ඒකින්ද ප්‍රභේදනයක් තියෙනවා. අබාධ පිවිසුමක් සහ පිටවීමක්. ඒ කියන්නේ අනිත් පැත්තට කියවෙන්නේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් එහෙම නැත්නම් මිලදී ගන්නන් සහ ගැනුම් කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක. ඇයි ඒ ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. නමුත් පූර්ණ තරගයේ තරම්ම අඩු වියදමකුත් නෙමෙයි. විකුණුම් පිරිවැයක් පැවතීම, පහතට බෑවුම්වන ඉල්ලුම් මක්‍රයක් පැවතීම, මිල නොවන තරගයක් පැවතීම ආයතනයේ කෙටි කාලීනව අතිප්‍රාමාණික ලාභ ලබා. ඒක තමයි ලක්ෂණ. ඒකාධිකාරී තරඟකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය. අන්න බලමු අපි ඒකාධිකාරී තරඟකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය. ආයතනයක ඉල්ලුම් වක්‍රය. වෙළඳපොළ නෙමෙයි. වෙළඳපොළ කියලා කියන්නේ ඒකාධිකාරී තරඟ වෙළඳපොළකදී ආයතන සමූහයේ සමතුලිතය කියලා තමයි අපි කතා කරන්නේ. වෙළඳපොළ සමතුලිතය කියලා නෙමෙයි කතා කරන්නේ. එතකොට අපි බලමු ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක සමජාතීය භාණ්ඩයක් නිෂ්පාදනය ඉතා ආසන්න ආදේශන භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා එක නිෂ්පාදකයේ තමන්ගේ මිල වැඩි කරෝ අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ඔයාලා කියන්න අපි හිතමු දෙන්නෙක් විතරක් ගත්තොත් x y කියලා දෙන්නෙක් ඉන්නවා මේ x කියන පුද්ගලයා මිල වැඩි කරනවා කොහොම ක්‍රමයෙන් වැඩි කරනවා එහෙම අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවනේ එතකොට සාමාන්‍යයෙන් ආදේශ බාඩ නිෂ්පාදනය මෙයා මිල වැඩි කරගෙන යනකොට ඊට වඩා වැඩි වේගයෙන් මෙයා ළඟ ඉන්න පාරිභෝගිකයෝ ටික අනිත් නිෂ්පාදකයන් කරා වේගෙන් යනවා. එයි අනිත් අය ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මිල වැඩි කිරීමෙන්. එයි අන්‍යෝන්‍ය රැඳියාවක් මේ වෙළඳපොළේ නැහැ. එහෙනම් මෙයා මිල වැඩි කරනකොට ඊට වඩා වැඩි වේගයකින් එයාගේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා.
අනිත් පැත්තේ මෙයා හැබැයි මෙහෙම වැඩි කරලා යන්න පුළුවන් කිසියම් මට්ටමක් තියෙනවා. ගොඩාක් වැඩි වුණාන් පස්සේ අනිත් අයත් ප්‍රතිචාර දක්වනවා. අනිත් අයත් මිල ටිකක් වැඩි කරනවා. එහෙනම් අවසාන වශයෙන් මෙයාට තමාගේ ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය නොවන පරිදි මිල වැඩි කරන්න පුළුවන් කිසියම් සීමාවක් දක්වා විතරයි. හැබැයි ශූන්‍ය දක්වාම ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ අක්ෂය ස්පර්ශ වෙන්නේ නැහැ ඉල්ලුමක් වේ. කොච්චර මිල වැඩි කරත් එයාගේ ඉල්ලුම එයා සඳහා තියෙන ඉල්ලුම බිඳුව වෙන්නේ නැහැ. අනිත් පැත්තේ මෙයා මිල අඩු කරගෙන යනකොට අතිවිශාල සංඛ්‍යාවක් මෙයාගේ ආයතනයේ දෙනවා අනිත් ආයතන වල ඉඳන්. එහෙනම් ඒ කියන්නේ මොකද? මිල අඩු කරන වේගයට වඩා වැඩි වේගයකින් එයාගේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙයි. එහෙනම් ඒ ඉල්ලුම් වක්‍රය ඉතා නම්‍ය ස්වරූපයේ ඉල්ලුම් වක්‍රයක්. හැබැයි අන්තිමට මෙයාට මිල අඩු කළ හැක්කේ ඒ කිසියම් සීමාවක් දක්වා විතරයි. ඉතින් එහාට මිල අඩු කරන්න බෑ. ඒ නිසා අධික නම්‍යතාවයකින් යුක්ත කිසියම් පරාසයක් තුල පවතින ඉල්ලුම් වක්‍රයක් තමයි ඒකාධිකාරී තරංග වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හැටියට අපි දක්වන්නේ. විශේෂයෙන් නම්‍ය ඉල්ලුම් වක්‍රයක්. ඊට පස්සේ ඒකාධිකාරී තරංග වෙළඳපොළක සමතුලිතය MRMC සමාන වන එකමයි ඔය ඉල්ලුම් වක්‍රය. එහෙනම් ඒකේ දෙගුණයක් බෑවුම මේ AR D මේ තියෙන MR මේ තියෙන MC ඔක මම ඇඳලා ඇති. මම AC අඳින්න නැතුවනේ යන්නේ ළමයි. ආය අඳින්න. AC වල අවම ලක්ෂ්‍ය හරහානේ MC යන්නේ නේද? මතකද දන්නේ. මම ප්‍රශ්නයක් අහනවා දැන්. මේකෙන් නෙමෙයි. AC MC MR AR මෙතන තමයි ආදායම මෙතන තමයි වියදම. එහෙනම් මෙන්න මෙච්චර ප්‍රමාණයක අති ප්‍රාමාණික ලාභයක් ලබනවා ඒකාධිකාරී තරංග වෙළඳපොළක තරංගකාරී කෙටි කාලීන සමතුලිතය ගත්තා. මම අහනවා ප්‍රශ්නයක්. මට කියන්න පුළුවන්ද පූර්ණ තරංගකාරී වෙළඳපොළක සැපයුම් වක්‍රය මොකක්ද කියලා? පූර්ණ තරංගකාරී වෙළඳපොළ ආයතනයක සැපයුම් වක්‍රය මොකක්ද? පූර්ණ තරංගකාරී වෙළඳපොළ ආයතනයක සැපයුම් වක්‍රය මොකක්ද කියලා කියන්න පුළුවන්. ෂෝට් එවන් කියන්න කමක් නැහැ. නිකන් බල මතකද කියලා චුට්ටක්. තව චුට්ටක් හරියට කියන්න ඕන මොකද ඒක අඩුවක් තියෙනවා. දෙන්නම එකම කියන්නේ නෑ. ඒ තැන කොතනද? AVC ඉහළින් තියෙන MC එකේ කොටස. ඒක දැන් දෙන්නගේ එකතු කරලා තමයි මට දෙතුන් දෙනෙක් කියන MC වක්‍රයේ ඉහළ කොටස. එක්කෙනෙක් කියනවා AVC ට ඉහළින්. එතකොට දැන් දෙකම එකතු කරපුවාම AVC වලට ඉහළින් තියෙන MC වක්‍රයේ ඉහළ කොටස. දෙන්න එකතු කරලා මං වාක්‍යය හදුවා අන්න හරි. හරිද? ඒකින්ද මේ අන්න එහෙම කෑලි ලියන්න එපා. මේක ඉතින් ලියන්න බැරි හින්දා කමක් නැහැ. හොඳයි නේද ළමයි? මතක තියෙනවත් එක්ක නේද? right. එහෙනම් ඒකාධිකාරී තරංග ආයතනයක දිගු කාලීන සමතුලිතය. right. ඒ චුට්ටක් කියව ගන්න පුතේ මේ මං
දීර්ඝකාලීන සමතුලිතයත් අරක වගේමයි. මොකද මම චුට්ටක් මාර ස්ලෝ ගියා වැඩි අර පාඩම මේකෙත් තව කොටසක් හිමිහිට කරන්න තියෙන හිස්දා අපි යනවා කතිප්‍යාධිකාරයට. අරකේ දීර්ඝකාලීන සමතුලිතය චුට්ටක් කියව ගන්න. ඒකේ ලොකු ඉෂුව එකක් නැහැ. මම උවමනාම ටික දැන් කරන්න ඕන. මම හිතන්නේ මේක මාර්තු විතරේ දිවර කරන්නත් මාර්තු වගේ වෙනකොට ඉවරයි මම හිතන්නේ. ඉතින් තව ගොඩක් කරන්නත් තියෙනවා. නේ කමක් නැහැ අපි. අනිත් අන ඉල්ලුම සැපි වුණා වේගෙන්ම කර හැකිනේ. ඒක ඔයාලා දන්න පාඩමක් හින්දා. තව තියෙන්නේ මේ සාර්ව ආර්ථික විද්‍යාවේ තියෙනවා අර ISLM මෙහෙම ටිකක් ගැඹුරින් කරන්න. ඒකින්ද අපි එතෙන්ද යන්න බලමු කතිප්‍යාධිකාරය කියන්නේ මොකක්ද කියලා. කතිප්‍යාධිකාරය කියලා කියන්නේ අරකේ ඉතුරු කියව ගන්න. කතිප්‍යාධිකාරය කියලා කියන්නේ ඒකාධිකාරී තරංග වෙළඳපළකට ලංකාවේ උදාහරණයක් කියන්න බලන්න. එහෙමත් අහන්න. ඒකාධිකාරී තරංග වෙළඳපළකට ලංකාවෙන් උදාහරණයක්. මොකක්ද ලංකාවේ උදාහරණයක්? ඒකාධිකාරී තරංග වෙළඳපළකට. කවුරු හරි එක්කෙනෙක් කියන්නේ. අද අපි ක්‍රීඩා න්‍යායත් කරන්න තියෙනවා. ඒකාධිකාරී තරංග වෙළඳපළකට ලංකාවෙන් උදාහරණයක්. සැලෝන් මොනවද? ආපනශාලා සැලුන්. බැංකුවට එන්නේ මොනවටද? රක්ෂණ ආයතන ලංකාවේ. කතිප්‍යාධිකාරී. හැබැයි තව ටිකක් වැඩි වුණොත් හැබැයි ඒකාධිකාරී තරංග වෙළඳපළකට උනත් යන්න පුළුවන් නේ. රයිට්. මම ඒක තමයි බැලුවේ. දැන් මේ දන්න පාඩම් තේරෙනවා හොඳට දන්නවා කියලා. ඉතින් ඒකින්ද ගොඩ වෙලා ඉව කරන්න ඕනේ නැහැ කියන එකක් දැනගන්න තමයි මම බැලුවේ. කතිප්‍යාධිකාරයක් දාන්න. කතිප්‍යාධිකාරය ටීවී channel හරි. කතිප්‍යාධිකාරය කියලා කියන්නේ ඉඳගෙන චුට්ටක් කියවන්න මේ මම ඕන වෙනකොට නැගිටින්නම්. ආයතන අති විශාල සංඛ්‍යාවකුත් නැහැ. හැබැයි එකකුත් නෙමෙයි. එකකට වඩා එකක් දෙකක් හෝ තුනක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක් පවතින වෙළඳපොළක් තමයි කතිප්‍යාධිකාරය කියලා කියන්නේ. ප්‍රායෝගිකව ලෝකයේ දකින්න තියෙන ආසන්නතම වෙළඳපොළක් තමයි කතිප්‍යාධිකාරී වෙළඳපොළ කියලා කියන්නේ. කතිප්‍යාධිකාරී වෙළඳපොළක ලක්ෂණය තමයි අන්තර් රඳා පැවැත්ම. දැන් අපි අන්තර් රඳා පැවැත්ම කියන්නේ මොකද්ද කතිප්‍යාධිකාරී වෙළඳපොළක? ඒ කියලා කියන්නේ එක ආයතනයක් කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් ඒකට ප්‍රතිචාර දක්වන. ඒ කියන්නේ අපි හිතමු XY කියලා ගෑස් නිෂ්පාදනය කරන ආයතන දෙකක් තියෙනවා. X කියන එක්කෙනා මිල වෙනස් කරනවා. ඒකට අනිත් එක්කෙනා නිකන් ඉන්නේ නැහැ. ඒ දෙන්නයි හෝ තුන් දෙනයි ඉන්නේ. අනිත් එක්කෙනා ප්‍රතිචාර දක්වනවාමයි. ඒකයි අන්‍යෝන්‍ය රැඳියාව කියලා කියන්නේ. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් මෙහෙම අන්‍යෝන්‍ය රැඳියාව තියාගෙන සමහර ව්‍යාපාර ආයතන සමජාතීය භාණ්ඩයක්මයි නිෂ්පාදනය කරන්නේ මේ දෙකම. ප්‍රවේදනයක් නැහැ. ඉතාමත්ම ආසන්න වශයෙන් සමජාතීය භාණ්ඩයක්. එහෙම නිෂ්පාදනය කරන සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කරන කතිප්‍යාධිකාරී වෙළඳපොළක් අපි කියනවා ශුද්ධ කතිප්‍යාධිකාරයක්. හැබැයි කිසියම් ප්‍රවේදනයක් සහිතව නිෂ්පාදනය කරන කතිප්‍යාධිකාරී තත්ත්වයක් අපි කියන්නේ ප්‍රභින්න කතිප්‍යාධිකාරයක් කියලා. හරිද? කොහොම වුණත් මේ වෙළඳපොළවල් දෙක අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පවතිනවා. ඊට පස්සේ විකුණුම් ප්‍රචාරණ වේදන් ඉල්ලුම් වක්‍රය නිශ්චිත නොවීම, අබාධ පිටවීමක් නොමැතිවීම, ඒ කියන්නේ ඉතා ලොකු පිරිවැයක් යනවා මේක පටන් ගන්න. ඒකින්ද අබාධ පිවිසීමක් නැහැ. නිපදවන භාණ්ඩ සමජාතීය හෝ ප්‍රභේදනයක් සහිත වී. හරිද? අපි ওই ටිකක් මතක තියාගෙන යම් කතිප්‍යාධිකාරයේ තියෙන ඒවා ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් මෙන්න මෙහෙම මම අර කිව්වා XY කියලා අපි ගෑස් සමාගම් දෙකක් ඉන්නවා නම් X සහ
y කියලා ගෑස් සමාගම් දෙකක් ඉන්නවා නම් x මිල අඩු කරනවා. y මොකද කරන්නේ? y මිල අඩු කරනවා. දැන් x තව ටිකක් අඩු කරනවා මිල. එතකොට y ඒත් තව ටිකක් අඩු කරන්න වෙනවා. ඇයි මේ දෙන්න අන්‍යෝන්‍ය රැඳියා. මෙයා බලනවා තෝ එන්නේ මාත් එක්ක අරගන්නමද කියලා ආයෙත් තව ටිකක් අඩු කරනවා. මෙයාටත් ඉතින් ඒක මොකද වෙන්නේ? මෙයා මත මෙයාට අඩු කරපුවා මෙයාට දෙන කියන්නේ මෙයාත් මොකද කරන්නේ? අඩු කරනවා. දැන් මෙහෙම ගිහිල්ලා දෙන්නට මොකද වෙන්නේ? අර සින්දුව වගේ. දැන් මෙහෙම දෙන්න මිල අඩු කරගෙන යනවා තරඟෙට. අන්තිමට දෙන්නට මොකද වෙන්නේ? කියන්න බාන කවුරුහරි මොකද වෙන්නේ කියලා. අන්තිමට දෙන්නට මොකද වෙන්නේ? මේ කතිපාදිකාරියට දෙන්න මිල අඩු කරගෙන යනවා. දෙන්නෙක් විතරක් ඉන්නවනේ. ඒකට අපි කියනවා ද්වි අධිකාරියක්. මොකද කියන්න බාන්න වෙන්නේ? ලාභ අඩු වෙනවා. මොකද වෙන්නේ? ලාභ අඩු වෙනවා. එක්කෙනාද කියන්නේ? අනිත් අය ගියා. පානම ඕනේ නැහැ. දැන් අපි දන්නේව කරන්න කියලා. යන්නකෝ. තා චුට්ටකින් තමයි ආයෙ දන්නේ නැතිව කරන්නේ. මම කිව්වනේ ඔක්කොම දන්නේ නැතිව කරන්නත් බෑ නේද? ලාභ අඩු වෙනවටත් වඩා ඔව් ඒක තමයි ප්‍රධාන හේතුව. මේ දෙන්නම අන්තිමට පාඩු ලබන තත්ත්වයටපත් වෙනවා. ඇයි දෙන්නම තරගෙට මිල අඩු කරනවා. ඊට පස්සේ දෙන්න තේරුම් ගන්නවා මේ මිල අඩු කරන එක නම් හරියන්නේ නැහැ. මිල වෙනස් කරන එක නම් හරියන්නේ නැහැ. ඒක නිසා දෙන්න හිතනවා අපි මිල වෙනස් කරගන්නේ නැහැ. එහෙනම් ඒකින්ද අපි කියනවා කතිපයාධිකාරයේ යටතේ නිර්මිල තරංගයක් පවතිනවා කියලා. මේවා අහනවා ඈ. තරංගයක්. නිර්මිල තරංගයක් පවතින්නේ. ඇයි? මිල තරංගයක් ඇති වුණොත් දෙන්නම පාඩු ලබන තත්ත්වයටපත් වෙනවා. ඒකින්ද මිල තරංගයක් ඇති කරගන්න ඒකට අපි කියනවා නිර්මිල තරංගයක් පවතිනවා. ඒ නිසාම මිල වෙනස් වෙන්නේ නැති නිසා අපි කියනවා මිල දැඩියාවක්. මිල දැඩියාවක් පවතින. අතිපාදිකාරී වෙන්න පුළුවන්. හරිද? මිල දැඩියාවක් පවතිනවා. මේක නෙමෙයි හරිය. මේක මට වචනේ වැරදුනා. මිල දැඩියාවක් පවතිනවා. මිල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මිල වෙනස් නොකර මෙයාලා මොකද කරන්නේ? පාණ්ඩේ හැඩය ප්‍රචාරණය ඊට පස්සේ දවටනය මේ වාගේ මිල නොවන දීමන නොවන ප්‍රසාද දීමන නෙමෙයි අර දෙන්නේ අර වට්ටම් වාගේ මිල නොවන ඒ වගේ තමාගේ කොටස ආරක්ෂා කර ගැනීමට හෝ වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරනවා. තමන් අලෙවි කරන කොටස ඒ ආකාරයෙන්ම තබා ගැනීමට හෝ තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මොකද එයාලා කරන ප්‍රතිපත්තිය? නිර්මිල ප්‍රතිපත්තියක්. එහෙම නැත්නම් නිර්මිල තරංගයක්. මෙන්න මේවෙන් තරඟ කරන්නේ. හැඩයෙන් ප්‍රචාරණයෙන් දවටණයෙන් තමයි තරඟ කරන්නේ. ඒක මොන තරංගයක්ද? මිල නොවන තරංගයක්. ඒකින්ද අපි කියනවා නිර්මිල තරංගයක් තමයි පවතින්නේ. හැබැයි එහෙම පවතින හේතුව මොකද? මෙවැනි වෙළඳ පොලක මිල දැඩියාවක් පවතින. මිල වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ සුවිසි මේ මිල දැඩියාව විග්‍රහ කිරීම සඳහා විවර්තන ඉල්ලුම් වක්‍රයක් සහිත වක්‍රයක් මගින් තමයි මිල දැඩියාව පෙන්වුම් කරන්නේ. අපි ඒක කතා කරන්නේ නැහැ. එච්චර උමනනේ කවදාවත් අහලා නැතිව දැන් මේ සාවස්වල කතා කරන්න ඕනේ නැහැ. දැනගන්න ඕනේ නැත්තේ මේකේ ලක්ෂණ කතිපයාධිකාරී වෙළඳ පොළ. ඒ ලෙවල් වලට කරපු ටික. ඊට පස්සේ මම කතා කෙටියෙන් කරන්නම් ක්‍රීඩා න්‍යාය කියන එක. කතිපයාධිකාරී යටතේ ඊතා මිල දැඩියාව සහ නිර්මිල තරංගයක්
ගැන කතා කරනකොට ඉතාමත්ම සුප්‍රසිද්ධ න්‍යායක් තමයි ක්‍රීඩා න්‍යාය. මේ ක්‍රීඩා න්‍යායේදී ඇත්තටම මේක ඉදිරිපත් වෙන්නේ සිරකරුවන්ගේ උබතෝ කෝටිකය කියන තැනින්. මේක මම කතා කරන්නේ නැහැ. ක්‍රීඩා න්‍යාය ගැන කතා කරනවා. මේ වෙළඳපොලේ ඉන්න මේ ක්‍රීඩා ඔයාලා නිකන් ගෑස් සමාගම් දෙකක් ගන්නවා මේ කට්ටිය නිකන් දාන් අදින චෙස් අදින විදිහට තමයි තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම සහ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ. ඒක හරියට ක්‍රීඩාවක්. ඒක හින්දා තමයි මේ දාන් අදින ක්‍රීඩාව වගේ ක්‍රීඩාවක් විදිහට තමයි මේක කටයුතු කරන්න කියන එක කියන්නේ. මේක උදාහරණයක් ගත්තහම x කියලා සහ y කියලා අපි මෙතෙන්දි හිතමු ආයතන දෙකයි. a සහ b කියලා. ආයතන දෙක ඔව් a සහ b කියලා ආයතන දෙකක් විතරයි තියෙන්නේ. ඔයාලා නිකන් කතිකාධිකාරී වෙළඳපොළේ ඉන්න දෙන්නෙක් හිතා ගන්නකො. a සහ b කියලා. a සහ b කියලා දෙන්නෙක් ඉන්නවා කියලා අපි හිතමු. මේ දෙන්නා තරඟ කරන්න යන්නේ මිලෙන් නෙමෙයි. මිලෙන් තරඟ කරන්නේ නිර්මිල තරඟයක් තමයි තියෙන්නේ. තරඟ කරන්න මෙයාලට තියෙනවා ආම්පන්න හතරක්. මොනවද? ඒකේ පළවෙනි එක පුතේ හදාගන්න මිල වෙනස් කිරීම කරන්නේ නැහැ. කමක් නැහැ. මිල පොඩි වෙනසක් කරා මේ කියලා දෙන්න උන හින්දා කමක් නැහැ. හරි. මිල වෙනස් කිරීම එක පළවෙනි එක මිල වෙනස් කිරීම. මිල වෙනස් කිරීම දෙවනි උපක්‍රමය මේක දීලා තියෙනවා. ප්‍රචාරණය නිෂ්පාදනය අන්තර්ගත වෙනස් කිරීම. ප්‍රචාරණය තුන අන්තර්ගතය හතරට දීලා තියෙනවා තරඟ කරන්නේ මොනවද? දවටනය වෙනස් කිරීම. දවටනය වෙනස් කිරීම. මේ A සහ B තමන්ගේ වෙළඳපොළ වැඩි කරගන්න මෙහෙමයි කරන්නේ. දැන් ඔය බාන්න ඕන තරම් මේ වගේ වෙළඳපොළ ඉන්න අය ප්‍රචාරණය අම්බානකට කරනවා. අන්තර්ගතය චූටි වෙනසක් කරනවා. තියඹලා ටොපි හිමත් වෙන්නේ. ඒක. දවටනය පොඩි වෙනසක් කරනවා. චිත්‍රයක් අඳිනවා ඔය වගේ. හැබැයි මිල වෙනස් කරන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ. අපි මේ පළවෙනි එක ඇත්තටම අයින් කරමු. මිල වෙනස් කරන්නේ නැහැ කියලා හිතන්නේ. අපි මෙතෙන්ද වට්ටම් දීම කියලා දාමු. වට්ටම් දීම. ඔයාලගේ හදා ගන්න. මොකද මේ මිල වෙනස් කිරීම වෙන්නේ නැහනේ. මේක දැන් හොඳට ආගන්න මේ දෙන්න ක්‍රීඩා කරනකොට මේ දෙන්නගේම ලාභය A සහ B ගේ ලාභය රුපියල් මිලියන 10යි. දෙන්නගේම ලාභය රුපියල් මිලියන 10යි. මුළු වෙළඳපොලෙන් ගන්න තියෙන ලාභය අපි හිතන්නේ 10යි. දෙන්නයි ඉන්නේ වෙළඳපොලේ. එහෙනම් මේ දෙන්නගේ මුළු ලාභය එකතු වෙච්චහම රුපියල් මිලියන 10යි. වට්ටම් දීම කියන උපක්‍රමය A පාවිච්චි කරනකොට එයා A1 B පාවිච්චි කරනකොට B1. ඒ කියන්නේ වට්ටම් දීම A ගේ නම් A1 කියලා අපි කියන්නේ. B ගේ නම් B1. ප්‍රචාරණය A ගේ A2 B ගේ B2. අන්තර්ගතය A ගේ A3 B ගේ නම් B3. මේක දවටනය වෙනස් කිරීම A4 B4. එන අපි හිතමු නැත්තම් අර කොහොම කොටුවේ ලියන්න වෙන හින්දා. ඒ අනුව ඒක න්‍යාස නිශ්චායක පාඩමක පස්සේ ඒවා වැඩක් නැහැ. අර මේට්‍රික්ස් එකක්. මම දැන් ඔයාලට දෙනවා ඒට ලැබෙන ලාභ න්‍යාසය කියන එක. ඒට ලැබෙන ලාභ කොටස් ටික. හරිද? මේකේ ඔයාලට දීලා ඇත්තේ. 1 2 3 මිනිස් ක්‍රීඩා කරනවා වගේ තමයි තරඟ කරන්නේ. මෙතන ඒ ආයතනයේ උපක්‍රම මේ පැත්තට AB A1 A2 A3 A4 B1 B2 B3 B4 මේ අර දාගත්ත හතර අපි. හරිද? 2 8 1 4 4 3 9 6
පහ 6 7 8 4 3 6 3 හරිද මේ තියෙන්නේ මේ කතිකාධිකාරී වෙළඳපොලේ හැසිරෙන ව්‍යාපාරිකයන් දෙදෙනා A සහ B ගේ ලාභයන් ගත්තාම A ගේ ලාභ ලැබුම් න්‍යාසය ඒට ලැබෙන ලාභ කොටස් දක්වන වගුව කියලා කියන න්‍යාසය උන්නේ ඒට ලැබෙන ලාභ කොටස් පිළිබඳ න්‍යාසය නෙමෙයි අපි කියන්නේ ඒකට වගුව වාර් න්‍යාසය අවශ්‍ය නැහැ දැන් මට කියන්න දැන් ඔයාලගේ උත්තර ඕනේ ඒ මොන උපක්‍රමය පාවිච්චි කරොත්ද ඒට වැඩිම ලාභයක් ලැබෙන්නේ දැන් කියන්න ඒ මොන උපක්‍රමය පාවිච්චි කරොත්ද ඒට වැඩිම ලාභයක් ලැබෙන්නේ උපක්‍රම ටික දීලා තියෙනවා ඒවට අකුරුත් ඒවට අදාළ අකුරු දාලා තමයි වගුව හදලා තියෙන්නේ ඒ මොන උපක්‍රමය පාවිච්චි කරොත්ද වැඩිම ලාභයක් ලැබෙන්නේ A3 එකෙනෙක් 2 කියලාත් කියනවා දෙන්නද කියන්නේ අනිත් අය ගිහිල්ලාද නෑනේ ඉන්නවා A3 ඇයි පුතේ A3 කියන්නේ ඔක්කොම A3 කියන්නේ එක්කෙනෙක් විතර හරි අපි බලමු දැන් මේ තියෙන ඒට ලැබෙන ලාභ ප්‍රමාණය මුළු ලාභය 10යි 10න් ඒට ලැබෙන ලාභ ටික මේ කියන්නේ හරිද ඒ තුන ගත්තොත් ඒට ලැබෙන ලාභය 5 6 7 8 හැබැයි ඒට වැඩිපුරම ලාභයක් ලැබෙන්නේ මෙන්න මෙතනනේ 9 එහෙනම් ඒ වෙලාවට ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකද්ද ඒට වැඩිම ලාභයක් ලැබීමට නම් ඒ අනුගමනය කරන්නේ A2 ඒ කියලා කියන්නේ ඒ ප්‍රචාරය කරොත් තමන්ගේ ව්‍යාපාරේ කරගෙන යන ව්‍යාපාරය ගැන ප්‍රචාරය කරොත් එයාට කොච්චරක් ලාභය හම්බ වෙනවද 9ක් හම්බ වෙනවා එහෙනම් එච්චර ලාභයක් ඒට හම්බ වෙනකොට B ට හම්බ වෙන ලාභය කොච්චරද කියන්න B ට ලාභ කොච්චරද එතකොට B ට ලාභය කීයද B ට ලාභය කීයද ඒට 9ක් හම්බ වෙනකොට උතන දැන් ඒ ප්‍රචාරය කරන්න පටන් ගත්තොත් තමාගේ ව්‍යාපාරය ගැන ඒට ලාභ 9ක් හම්බ වෙනවා එහෙනම් B ට කීයක් අයිති වෙනවද එතකොට දැන් දෙන්නනේ මේ තරඟ කරන්නේ B ට කීයක් හම්බ වෙනවද එක්කෙනෙක් කියනවා B ට කීයක් අයිති වෙනවද 1යි ඒක මොකද්ද නැද්ද කොහොමද දන්නේ නැතුව සමහර ගත්තාදී මුළු ලාභය අපි 10යි කියලා මුලින් කීවා එහෙනම් 10 රින්න 9යි එහෙනම් B ට අයිති වෙනවා 1ක් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අර ක්‍රීඩාවක් වගේ කියලානේ කිව්වේ මේවා වෙළඳපොළ රිසර්ච් කරලා තමයි හොයාගන්නේ ව්‍යාපාරික හොයාගෙන තමයි මේ ක්‍රම අනුගමනය කරන්නේ ඒ ප්‍රචාරය කියන උපක්‍රමය පාවිච්චි කරොත් ඒට ලාභය 9ක් ලැබෙනවා හැබැයි එතකොට B ට 1යි B නිකන් ඉදීද නෑ එහෙනම් දැන් B මොකක් කරයි කියලාද ඔයාලට හිතෙන්නේ B මොකක් කරයි B තමන්ගේ උපක්‍රමය B කීය කරයිද එතකොට මට කියන්න B කීය කරයිද තමන්ගේ උපක්‍රමය ඒට හම්බ වෙන්නේ ලාභය 9ක් B 3 හිටියෝ ඒ කියන්නේ අන්තර්ගතය වෙනස් කර කර හිටියොත් තමයි B අන්තර්ගතය වෙනස් කරන අතර මෙයා ප්‍රචාරය කරොත් තමයි 9ක් හම්බ වෙන්නේ ඒට හැබැයි එතකොට B ට 1යි දැන් B නීද එක කොටසක් ලාභ අරන් දැන් B තමන්ගේ උපක්‍රමය B කීය කරයිද මට කියන්න B කීයද කරන්නේ තමන්ගේ උපක්‍රමය
4 B4 කරමු. එහෙනම් එහෙනම් චුට්ටක් හොඳට අහගන්න ඕනේ. ඔව්. B3 කරන වෙලාවේදී A2 කරොත් තමයි 9ක් හම්බෙන්නේ. දැන් B බලනවා Aට වැඩි අඩුවෙන්ම ලාභයක් හම්බ වෙන එක තමයි මං කරන්න ඕනේ. මොකද්ද? A දැන් මේකෙමයි ඉන්නේ. A සාම වෙනස් වෙන්නේ නැහැ. මොකද එයාගේ ලාභ වැඩි හින්දා මේ ඔහි කර කර ඉන්නවා. මම ප්‍රචාරය කරලා වැඩේ දෙන්නම් කිය ප්‍රචාරය කර කර ඉන්නවා. හරිද? B හොරෙන්ම මොකද කරන්නේ? එයා මාරු වෙනවා. එයා ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. ඇයි එයා ප්‍රචාරය කරන්න පටන් ගන්නෙ? එයා ප්‍රචාරය කරොත් දැන් ඒට හම්බ වෙන්නේ කීයද? 3යි. මේ තියෙන්නේ ඒකේ ලැබුම් න්‍යාසය. එහෙනම් ඒට 3 නම් බීට කීයද එතකොට? බීට 7යි. බීට වැඩිපුරම හම්බ වෙන්නේ එයා ප්‍රචාරය කරන්න ගන්න. පැහැදිලිද මම කියන එක? එයා ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. එයා ප්‍රචාරය කරන්න පටන් ගත්තාම ඔන්න ඉස්සෙල්ලා තිබ්බා ඒට 9යි බීට 1යි. දැන් බී ප්‍රචාරය කරන්න ගත්තට පස්සේ දැන් ඒට 3යි බීට 8යි. බීට 7යි. බීට 7යි. පැහැදිලිද? ඔව්. දැන් එයා ප්‍රචාරය කරනවා. දැන් ඒ මොකක් කරයිද? දැන් මෙයා ප්‍රචාරය කර ඉන්න එයාගේ ලාභය වැඩිනේ. දැන් ඒ මොනවා හිතයිද? දැන් ඒ මොකක් කරයි කියලාද හිතන්නේ? ඒ කොහාට ගමන් කරයිද? ඒ කීය දක්වා යයිද එයා? කියන්න බලන්න. තව එකයි මම එහෙම කතා කරන්නේ. ඊට පස්සේ ඔයාලට ගෙදර ඉන්න ගමන් මේ ක්‍රීඩාව කරන්න තියෙන්නේ. හරි ජොලි වැඩ. තව වගුව ලොකු කරලා ඒ 3 ඒ 3 නෙමෙයි පුතේ කට්ටිය කියනවා හරි. ඒ 1. ඇයි? දැන් ආයෙ මේක හරි ඔයාලට පැටලෙන්නේ මේ තියෙන ඒගේ කෑල්ල B තමයි අනිත් පැත්ත. ඒ 1 දක්වා යනවා. උඹ ප්‍රචාරය කර හිටපන්. මම මොකද කරන්නේ? මම වට්ටමක් දෙන්න. ඒ 1ට ගමන් කරනවා. ඇයි? ඒ 1ට ගමන් කරොත් ඒට 8යි ආයෙ බීට 2යි. හරිද කියන්නේ? දැන් මොකද කරන්නේ? දැන් බී බලන හුට ආයෙ මූ යකෝ ආයෙ මේ දිවි දීමනාව දීලා මට කෙලෙව්වා. දැන් මොකද ආයෙ බී කරන්නේ? බී කරන්නේ මොකද? ආපහු එයා මොකද කරන්නේ? ආය අන්තර්ගතය වෙනස් කරන්න පටන් ගන්නවා. මේක අන්තර්ගතය වෙනස් කරපුවම දැන් ඒට 1යි බීට 9යි. පැහැදිලිද? දැන් මේක මේ විදිහට දෙන්න ක්‍රීඩා කරනවා. මේවා ඇත්තටම වෙළඳ පොලේ වෙන දේවල් නෙමෙයි. නේ? එක්කෙනෙක් ප්‍රචාරය කරනකොට තව එක්කෙනෙක් රසය වෙනස් කරනවා. මේ කට්ටියාධිකාරී වෙළඳ පොළවල් වල වෙන්නේ මේක. දැන් මෙහෙම ගිහිල්ලා මේ දෙන්න මෙහෙම තරඟ කරනවා. කොතනද ඉවර වෙන්නේ? කොතෙන්ද දෙන්න සමතුලිතයටපත් වෙන්නේ? කොතෙන්ද ගිහිලා සමතුලිතයටපත් වෙන්නේ? අවමය සහ උපරිමයට ගිහිල්ලා. ඒ කියන්නේ ඒගේ අවමයන් ටික ගත්තොත් මේකේ 1යි මේකේ 3යි මේකේ 5යි මේකේ 2යි. ඊට පස්සේ B ගේ උපරිමයන් ටික ගත්තොත් මේකේ උපරිම 5යි මේකේ උපරිම 8යි මේකේ උපරිම 9යි මේකේ උපරිම 8යි. එහෙනම් මේ අවමයන්ගේ උපරිමයන්ගේ අවමයත් සමාන වන තැන තමයි සමතුලිත වෙන්නේ. එතකොට ඒකක 5 දෙන්න මිලියන 5 අරගෙන සමතුලිතයටපත් වෙනවා. එහෙනම් අවමයන්ගේ උපරිමයන්ගේ අවමයත් සමාන වෙන තැනින් තමයි සමතුලිතයටපත් වෙන්නේ. ඊතර චුට්ටක් කරලා බලන්න. අපි ප්‍රශ්නයක් මෙහෙදි කතා කරමු ඉස්සෙල්ලා. ඔච්චර අපි ඉල්ලුම් සැපයුම් ලබන සතිය පටන් ගන්නවා මේ දැන් මේ මාසෙන් ඉල්ලුම් සැපයුම් ඉවර කරන් ලබන මාසෙ අපිට ඉවර කරන්න නම් බලමු ඉතින් try එකක් දෙන්න නේ. අර ISL ඉවෙන්ට් ටික තමයි ඔයාලට ටිකක් අර ගැඹුරට තව තියෙන්නේ. අනිත් තරම් ඉතින් පොඩි පාඩම් ලියා ගන්නකෝ. ලියානම් මෙහෙදිම කතා කරමු. ඔයාලා ලියලා එවන අයත් ඉන්නවා. ඉතින් නොයන අය තමයි වැඩි.
එකක් මෙහෙදි කරමු එකක් මම දෙන්නම් දෙකම විභාගයට ආපු ප්‍රශ්න බානෝ දැන් ලියන්න බැයිද කියලා පළවෙනි එක පළවෙනි එකේ පළවෙනි කොටස ඒකාධිකාරී වෙළඳපොළ සහ ලියාගන්න ඒකාධිකාරී වෙළඳපොළ සහ කතිපාධිකාරී වෙළඳපොළ ඒකාධිකාරී වෙළඳපොළ සහ කතිපාධිකාරී වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙළඳපොළින් වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. ඒකාධිකාරයයි කතිපාධිකාරයයි පූර්ණ තරඟින් වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න. මොනවද ලියන්නේ? ඒකාධිකාරී වෙළඳපොළක එක් නිෂ්පාදන ආයතනයක් සහ ආයතනයම තමයි කර්මාන්තය වෙන්නේ. එක්කෙනයි ඉන්නේ. කතිපාධිකාරයේ යටතේ මොනවද තියෙන්නේ? එක්කෙනෙකුට වඩා වැඩි නමුත් ඉතා කුඩා නිෂ්පාදකයෝ පිරිසක් තමයි ඉන්නේ. නමුත් පූර්ණ තරඟයේ යටතේ නිෂ්පාදකයෝ අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ එක කාරණයක්. දැන් ඔය වගේ ආයෙ මොනවද ලියන්න පුළුවන්? ඒකාධිකාරය කෙටි කාලයේදී මෙන්ම දිගු කාලයේදී අති ප්‍රාමාණික ලාභ ලබනවා. නේද? හරි. ගොඩාක් දේවල් ලියන්න පුළුවන්. ඒකාධිකාරයාගේ ඉල්ලුම් වක්‍රය එහෙම නැත්නම් සාමාන්‍ය අය භාර වක්‍රය වගේ බෑවුමින් දෙගුණයක් තමයි ආන්තික අය භාර වක්‍රය. පූර්ණ තරඟයේ ඔය ඔක්කොම එකම වක්‍රයක තමයි පිහිටන්නේ. ඒ ටික ඔයාලට ලියන්න පුළුවන් දැන් ලක්ෂණ ටික. දෙවෙනි කොටස ආයතනයක ආන්තික පිරිවැය වක්‍රය ආයතනයක ආන්තික පිරිවැය වක්‍රය හා එම ආයතනයේ අයත් කර්මාන්තයේ සැපයුම් වක්‍රය එම ආයතනයේ අයත් කර්මාන්තයේ සැපයුම් වක්‍රය අතර සම්බන්ධතාවයක් පවතින්නේද යන සාකච්ඡා කරන්න. ඒක සාකච්ඡා කරන්න දෙන්නේ අදත් අපි කතා කරන්නේ. ඔයාලා දැන් උත්තරي දුන්නානේ නේ. ඒවා පුළුවන් නම් ලියන්න පුළුවන් කියන එක අපිට ඔප්පු වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඒක ලියන්න පුළුවන්. මේවා ලියලා ඔයාලා පුළුවන් කියලා හිතාන හිටියර ලියන්න ගියාම හිර වෙනවා. ඒකයි ලියන්න කියන්නේ. තුන්වෙනි කොටස මිල විශේෂණය යනුවෙන් කුමක් අදහස් වේද? මිල විශේෂණය යනුවෙන් කුමක් අදහස් වේද? ඕනෑම වෙළඳපොළ ආකෘතියකට මිල විශේෂණයක් කළ හැකිද යන්න විමසන්න. ඒක අපි කතා කරා. ඒක මම කතා කරාද? ඕනෑම වෙළඳපොළ ආකෘතියකට මිල විශේෂණයක් කළ හැකිද යන්න විමසන්න. මිල විශේෂණය යනුවෙන් කුමක් අදහස් වේද? මොකද්ද මිල විශේෂණය කියලා කියන්නේ? සමාන පිරිවැයක් යටතේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් විවිධ වෙළඳපොළවල් වල විවිධ මිල ගණන් වලට අලෙවි කිරීම තමයි මිල විශේෂණය කියලා කියන්නේ. උදාහරණයක් ඉතින් ඔයාලා නුවරඑළිය කොළඹ අද දාපු එක දාන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්නේ එහෙමම අහනවා. මට ඒකයි කියන්න ඕනේ නැත්තේ. ඔයාලා ඒකින්ද හරියට ලියා ගන්න නැතුව යන්න එපා කට්ටිය. මොකද අපිට ලිය හැකි කියලා ලියලා එවයි. දැන් මේ දවස්වල ලියලා එවලා තියෙනවනේ අපි බලනවනේ. අවුරුද්ද නම් පුතේ මේක මම ලියාන නැහැ. මම ඒක බලලා කියන්නම්. අවුරුද්ද නේ මම මේ පේපර් එකකින් ගත්ත ඒවා ටිකක් වෙනම මේ කතා කරන්නේ. හරි? අවුරුද්ද මම බලලා කියන්නම්. හරි? එතකොට මිල විශේෂණය ඕනෑම වෙළඳපොළක් මිල විශේෂණයක් කළ හැකිද යන්නේ බෑ. ඇයි? අපි අද කතා කරා මිල විශේෂණය දෙන්න පුළුවන්නේ ඒකාධිකාරී වෙළඳපොළ ආයතනයකට විතරයි. ඇයි අනිකුත් පූර්ණ තරංකාරී වට වගේ බැරි? ඒ වගේ කරන්න බැරි. ඔයාලා පිරිවැය එක සමාන එකකින් නිෂ්පාදනය කරලා අර ඉස්සෙල්ලා ගත්තා වගේ වට්ටක්ක නිෂ්පාදනය කරලා එක වෙළඳපොළක රුපියල් 20ටත් අනිත් වෙළඳපොළේ රුපියල් 30ටත් වික්කොත් මොකද වෙන්නේ? එක සැපයුම්කරුවෙක් විතරක් නෙමෙයි ඉන්නේ. සැපයුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න හින්දා වෙනත් සැපයුම්කරුවෙක් ගාවට යනවා. දැන් ඒකාධිකාරියාගේ එහෙම නැහැ. මෙයාගෙන් හැර වෙන ගන්න තැනක් නැති නිසා එයාට මිල විශේෂණය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කතිපාධිකාරී සහ ඒකාධිකාරී තරඟ වෙළඳපොළකටත් ඒ වගේ එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සැපයුම්කරුවන් ඉන්න නිසා මිල විශේෂණය දෙන්න බෑ.
තා කෙටියෙන් ඔහොම ලියපුවම ඇති ලකුණු පහට. ඊට පස්සේ යන්න පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක ආන්තික අයභාරය පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක ආන්තික අයභාරය ආන්තික පිරිවැය සමාන වන ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වන වරහන් ඇතුලේ තියෙනවා MR MC ට කියලා. MR සමානයි MC කියලා තියෙන වරහන්. වරහන් ඇතුලේ තියෙනවා MR සමානයි MC. හරි. සමාන වන ඕනෑම ලක්ෂයක් ආයතනයේ සමතුලිත අවස්ථාවක් ඕනෑම ලක්ෂයක් ආයතනයේ සමතුලිත අවස්ථාවක් නිරූපණය කරයි. ඔබ එකඟ වන්නේද හේතු දක්වන්න. ඔබ එකඟ වන්නේද හේතු දක්වන්න. මට කියන්න ඔයා එකඟ වෙනවද ඒ වාක්‍යයට? එකඟ වෙනවද නැද්ද? හේතු දක්වන එක අපි කරමුකෝ. එකඟ වෙනවද නැද්ද මේ වාක්‍යයට? පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වන MR MC ට සමාන වන ඕනෑම ලක්ෂයක් ආයතනයේ සමතුලිත අවස්ථාවක් නිරූපණය කරයි. ඔබ එකඟ වන්නේද? කියන්න බලන්න එකඟ වන්නේද කියලා. නෑ ඇයි යන්නේ? හරි තව කියන්නකෝ බලන්න. නෑ නේද? මොකක්ද උත්තරේ? ඔයාලගේ ඔය ප්‍රසන්ටේෂන් එකේ හරි ටියුට් එකේ හරි බලන්න 19 වෙනි ස්ලයිඩ් එක 19 බලන්නකෝ. ඔන්න උත්තරේ තියෙනවා. ඇයි එහෙම එකඟ වෙන්නේ නැත්තේ? අපි දන්නව නේද දැන්? ඔයාලා දන්නවා ඒක මට වඩා. එහෙනම් මෙතෙන්දිත් MR MC ට සමානයි මෙතෙන්දිත් සමානයි. ඒක නෙවෙන්නේ නේ. MR මෙතෙන්දිත් MC ට සමානයි මෙතෙන්දිත් MR MC ට සමානයි. මේක අපි කිව්වා B සමානයි D සමානයි AR සමානයි MR මේක AR M. එහෙනම් මේ A B කියන ලක්ෂිතෙත් සමානයි C කියන ලක්ෂිතෙත් සමානයි. මේ දෙකම සමතුලිතද කියලා අහන්නේ නැහැ. ඔයාලා කියනවා ඇත්ත. එහෙම වෙන්නේ නැතිද? ඇයි? මෙන්න මේක විතරයි සමතුලිතය. මෙතනින් එහෙනම් පළවෙනි කොන්දේසිය දෙකේදීම තෘප්ත වෙනවා. හැබැයි දෙවෙනි කොන්දේසිය එතනින් පස්සේ MC වැඩි විය යුතුයි. මෙතනින් පස්සේ MC අඩු වෙන්නේ ඔය. එහෙනම් මෙතනින් පස්සේ MC වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් MC වක්‍රේ පහලින් ගිහින් උඩහට යන්න ඕනේ කියන කිව්වල ඉව්වත් හරි උඩහින් ගිහින් පල්ලෙහාට යනවා කියන්නේ. බලන්න ඒ කරප් එක එහෙම්මම ලියන්න තමයි තියෙන්නේ. හොඳයි ඔයාලට මතක තිබ්බා නේද? ඒ දැන්නේ මතක දිගටම මතක තියාගන්න. මම අවුරුද්ද කියන්නම් ඕක ආපුවා. මේ කොටස් 4යි. ඊට පස්සේ පස්වෙනි කොටස. ඒක ලක්ෂණ 4 ගානේ දීලා තියෙනවා. ඒ පොඩි ප්‍රශ්නනේ. 4 ගානේ ප්‍රශ්න 5 කොටස් 5. මුල්ම කාලේ මට හිතෙන්නේ. පස්වෙනි කොටස ලියාගන්න. කෙටි කාලයේහි නිෂ්පාදනයේ නිරතව සිටින ආයතනයක මුළු අයභාරය කෙටි කාලයේ නිෂ්පාදනයේ යෙදී සිටින ආයතනයක මුළු අයභාරය සමානයි රුපියල් මිලියන 1000යි. රුපියල් මිලියන 1000යි. මුළු පිරිවැය total cost එක රුපියල් මිලියන 1200යි. 200ක් බවත් ස්ථාවර පිරිවැය fixed cost එක රුපියල් මිලියන 400ක් බවත් වාර්තා කරයි. රුපියල් මිලියන 400ක් බවත් වාර්තා කරයි. මෙම තත්ත්වයේ යටතේ එම ආයතනයේ තවදුරටත් නිෂ්පාදනයේ රැඳී සිටිය යුතුද? එම ආයතනයේ තවදුරටත් නිෂ්පාදනයේ රැඳී සිටිය යුතුද? එසේනම් ඒ ඇයි?
දැන් ඒකට ඔයාලටත් ඔව් නෑනේ තියෙන්නේ. රැඳී සිටිය යුතුද කියලා අහන්නේ. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද කියන්න බලන්න. ආය රිවිෂන් නෑ මේ මම විතරම තමයි. හරිද? විභාගෙටම තමයි ඔය ගන්නේ. සිටිය යුතුද නැද්ද? නෑ. යුතුද? ඇයි ඒ? අන්න ළමයිනේ පොඩි පාඩමක් අමතක වෙලා. හරි? දැන් ඔයාලා ඔය කියන්නේ TR ඍණ TC 1000 ඍණ 1200. එතකොට ඍණ 200යි. හැබැයි පොඩි කැලලක් අද එතහම මේ කීපෙද කරපු එක අමතක වෙලා. මොකද කියන්නේ? ආයතනය TR අපි හිතමු මේක 1000යි කියන්නේ කියලා. මේක තමයි 1200 කියන්නේ. හරි? එතකොට T මේක තමයි 800 කියන්නේ. මෙන්න මේක අමතක වුණා නේද? TC සමානයි TFC ධන TVC. එහෙනම් මේක 1200යි මේක 400යි. එහෙනම් TVC කීයද? 800යි. එහෙනම් TVC 800යි. මේ උගන්වපු අහපු විදිහක් මේ. නේ? ඒතර මෙතන 800යි. එහෙනම් ඔයාලා එදා කිව්වනේ ආයතනය තවදුරටත් නිෂ්පාදනය යෙදෙන්නේ නැත්තේ ආදායම මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයටත් වඩා අඩු වෙනවනම්. දැන් ආදායම ඊට වඩා අඩු වෙලා නේද මේ? ටෝටල් රෙවෙනියු 1000යි. විචල්්‍ය පිරිවැය 800යි. එහෙනම් විචල්්‍ය පිරිවැය ආවරණය වෙනවා. එතකොට එහෙනම් රැඳී සිටියේ ඕනේ නැහැ කියලාද කියන්නේ ඔයාලා? කොටසක් ආවරණය හරි එක්කෙනෙක් ලියලා තියෙනවා හරි ඔව් කියලා ලියලා හේතුවත් ලියලා තියෙනවා එක්කෙනෙක් හොඳයි යා මම නම් කාගේවත් කියන්නේ නැති ඉන්න හොඳයි දැක්ක නේද මට කියන්න ඕනේ නැති අපි කරපු දේ ප්‍රැක්ටිකලි අහනවා හතරවෙනි ප්‍රශ්නේ මොකද පුතේ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ ඔක්කොරි කිව්වා ප්‍රශ්නේ පොඩ්ඩක් කියනවා. හතරවෙනි ප්‍රශ්නේ උද්ෘතකම ඇතුලේ පටන් ගන්නෙ පූර්ණ තරංකාරී වෙළඳපොළ ආයතනයක ආන්තික අයභාරය ආන්තික පිරිවැය සමාන වන ඕනෑම ලක්ෂයක් ආයතනයේ සමතුලිත අවස්ථාවක් නිරූපණය කරයි. කමා වහලා ඔබ එකඟ වන්නේද හේතු දක්වන්න කිව්වේ. ඒක අපි කිව්වා. මේක කිව්වේ කෙටි කාලයේහි නිෂ්පාදනයේ නිරතව සිටින ආයතනයක මුළු අයභාරය කෙටි කාලයේහි නිෂ්පාදනයේ නිරතව සිටින ආයතනයක මුළු අයභාරය රුපියල් මිලියන 1000ක් බවත් මුළු පිරිවැය රුපියල් මිලියන 1200ක් බවත් ස්ථාවර පිරිවැය රුපියල් මිලියන 400ක් බවත් වාර්තා කරයි. මෙම තත්ත්වය යටතේ එම ආයතනයේ තවදුරටත් නිෂ්පාදනයේ රැඳී සිටිය යුතුද? මෙම තත්ත්වය යටතේ එම ආයතනයේ තවදුරටත් නිෂ්පාදනයේ රැඳී සිටිය යුතුද? එසේ නම් මේයි. අපි ඒක තමයි ඔය. දැන් මේක අපි කරපු පාඩම. හැබැයි අමතකයි. තව චූටි ප්‍රශ්නයක් කරන්නම් වෙලාව ටිකක් තියෙන හින්දා නැත්නම් අපිට ප්‍රශ්නයක් හරි කරන එක වැදගත්. මේ මයික්‍රෝ ඉවර වෙච්චාම ආයෙ ප්‍රශ්න කෙරෙන්නේ නැහනේ රයිට් ඊළඟ ප්‍රශ්නේ ඒකෙත් මම අවුරුද්ද පස්සේ කියන්නම් කම ඇතුලේ දිනවා වෙළඳ පොළ කියලා උද්ෘත කම ඇතුලේ වෙළඳ පොළ
යන පදයෙන් අදහස් වන්නේ ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන්. යන පදයෙන් අදහස් වන්නේ ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව වේගෙන් ලියන්න එකිනෙකාගේ කැමැත්ත පරිදි මිලදී ගැනීම හා විකිණීම සම්පූර්ණ වන ක්‍රියාවලියකි. පළවෙනි කොටස අන්න මම අර කියපු ප්‍රශ්නේ අයන්න. කම ඇතුලේ දිනවා අපූර්ණ තරංගකාරී කියලා උද්ෘත කම ඇතුලේ දිනවා අපූර්ණ තරංගකාරී. යන කාණ්ඩේ යටතේ වර්ග කරන ලද වෙළඳපොළ ව්‍යුහයන් අවම වශයෙන් 3ක අන්න වැඩි වෙළඳපොළ ව්‍යුහයන් අවම වශයෙන් 3ක ප්‍රධාන ලක්ෂණ ශ්‍රී ලංකාවෙන් උදාහරණ සපයමින් විස්තර කරන්න. එතකොට ඒකයි මම අර එදා කිව්වා අපූර්ණ තරංගය යටතේ ගත්තාම දැන් 3ක් කියපුවාම ඔයාලා උඩ යක අපූර්ණ තරංගයට 2යි නිගන්නේ ඒකාධිකාරී තරංග වෙළඳපොළයි කතිපාධිකාරයයි. එන අපූර්ණ තරංගය කියපුවාම තුන්වෙනි එක තමයි ඒකාධිකාරී කියන එක. ඇයි පූර්ණ තරංගය හැර ඉතුරු 3 කියන එක. මම මේක මුල්ම දවසේ කිව්වා මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒ ලක්ෂණ ටික පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කොටස පහත සඳහන් සාධක මත පූර්ණ තරංගකාරී වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න. හරිද? ඉතුරු කොටස් දෙක දැනට බෑ අපිට. ওই දෙක අපි බලමු. ඕක බලමු. පහ සඳහන් සාධක මත පූර්ණ තරංගකාරී වෙළඳපොළ ක්‍රියාත්මක ආකාරය පැහැදිලි කරන්න. ඒකේ පළවෙනි රෝම ඉලක්කම පහත සඳහන් කියන කැලේ ටික මේ. මිල තීරණය වීම. දෙවෙනි රෝම ඉලක්කම වෙළඳපොළ ඉල්ලුම් මාත්‍රය. තුන්වෙනි රෝම ඉලක්කම ආයතනයේ ඉල්ලුම් මාත්‍රය සහ හතරවෙනි එක ආයතනයේ ඉල්ලුමේ මිල ඉල්ලුම් නම්‍යතාවය. ලකුණු පහ ගන්න බැයිද ඒ කොටස් දෙකටම? පළවෙනි එකට පුළුවන්. ඒ කියන්නේ පූර්ණ තරංගකාරී වෙළඳපොළ ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන මිල තීරණය වීම. කොහොමද පූර්ණ තරංගකාරී වෙළඳපොළක මිල තීරණය වෙන්නේ? වෙළඳපොළේ පවත්නා වූ ඉල්ලුම සැපයුම මත. පූර්ණ තරංගකාරී වෙළඳපොළක ආයතනයක නෙමෙයි අහන්නේ. වෙළඳපොළේ ඉල්ලුම සැපයුම් මත තමයි මිල තීරණය වෙන්නේ. දෙවෙනි එක වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. වමේ සිට දකුණට බෑවුම් වන මෙන්න මේ ආකාර ඉල්ලුම් වක්‍රයක්. අඩු මිලේදී වැඩි ඉල්ලුමකුත්, වැඩි මිලේදී අඩු ඉල්ලුමකුත් තමයි පෙන්වන්නේ. ඒක තමයි ඉල්ලුම් වක්‍රය. තාලේසි නේද? ආයතනයේ ඉල්ලුම් වක්‍රය. මොකද්ද? ඉලක්ෂස්රේට සමාන්තර ඉල්ලුම් වක්‍රයක්. ඒකේ D සමානයි P සමානයි AR සමානයි MR. නේ මේ ඔප්පු කරන හැටි පෙන්න ඕන. ඔය වැඩ දාන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් හරි අර අපි අර ඔප්පු කරලා පෙන්නපු එක මෙතන ටක් ගාලා ලියන්න පුළුවන් පාඩම් තිබ්බනම් නේ. මතකද මේ තුනම එන්න අපි හැදුවා 10 10 10 උත්තර ආවා. ඊට පස්සේ අපි ඔප්පුත් කරා. මේ ටික කිව්වහම ඇති. නමුත් අර ඒකට යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අර අපි ඉගෙන ගත්තේ ඔක්කොම දාන්න මෙතන පුළුවන්. ඊට පස්සේ මොකක්ද අහන්නේ කියයි? තා ආයතනයේ ඉල්ලුමේ මිල ඉල්ලුම් නම්‍යතාවය. ආයතනයේ මිල ඉල්ලුම් නම්‍යතාවය මොකද්ද? පූර්ණ නම්‍යයි. එහෙම නැත්නම් තිරස් අක්ෂයට සමාන්තර පූර්ණ නම්‍ය ඉල්ලුමක්. ඒකෙන් කියවෙන්නේ මේ එකම මිල යටතේ ඕනෑම ප්‍රමාණයක් සපයන්න පුළුවන් කියන එක. හරිද? එහෙනම් ওই ටික බලාගෙන අපි ලබන සතියේ ඉල්ලුම සැපයුම
පටන් අරන් ඒක වේගින් කරනවා නොකරපු ළමයි ටිකට එක සති දෙකකින් හෝ තුනකින් ඉවර කරලා අපිට සාර්ව ආර්ථික විද්‍යාව තව සූක්ෂම ආර්ථික විද්‍යාව තියෙන වාර දන්න කොටසක් ඉල්ලුම් සැපයුම් විතරයි වෙන මොනවා හරි ඔයාලට දැනගන්න තියෙනවද විනාඩියක් දෙකක් දෙන්නම් කියන්නකෝ බලන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද විභාගේ අමාරු නෑ කියන එක දැන් තේරෙනවා මේ ආපු ප්‍රශ්න නෙවෙයි ඒ කියන්නේ පරීක්ෂ ඔක්කොම අහලා තියෙන්නේ එකක්වත් නොකරපු අහලා තිබ්බේ නෑ ඔස්කර පහුගිය පේපර් උත් ගන්න ඕවානේ තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න උදේ මොකක් හරි නැත්තම් ඔක්කොම ප්‍රශ්නයක්ද කියලා කිව්වත් කමන්නේ ඔක්කොම ප්‍රශ්න ඉන්න බෑ මයික්‍රෝ එය තියෙන ටිකෙන් ඔයාලට පාස් වෙන්න හොඳටම පුළුවන් හරි ඒකේ කිසිම ගැටලුවක් නැහැ මේ විභාගේ පාස් වෙන්න නම් ඕනකටත් වැඩි දැන් කරලා තියෙනවා ඒක නෙවෙයිනේ අපි අරමුණ මේ විභාගේ පාස් වෙන එක විතරක් නෙවෙයිනේ ඒක අරමුණක් තමයි නමුත් ඒක විතරම නෙමෙයිනේ වෙන්න ඕනේ නේ ඉගෙන ගන්නත් ඕනේ ඒකින් තමයි මම වැඩිපුර ටිකක් උගන්වන්නේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි උතුම් නවතමු ඉල්ලුම සැපයුමෙන් තමයි ලබන සතිය පටන් ගන්නෙ ඊට පස්සේ අපේ සූක්ෂම ආර්ථික විද්‍යාව ඉවරයි ඊට සාර්ව ආර්ථික විද්‍යාව තියෙන්නේ ඒක වෙලාව තියෙන හැටියට අඩුම වශයෙන් ISLM වත් කරන්න try එකක් දෙමු දැන් මාර්ක් ඉවර කරන්න කියනවා නම් මම දන්නේ හරියට මොකද ISLM වලින් හැමදාම ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලාම තියෙනවනේ ප්‍රශ්නයක් නැත්නම් අපි උතරින් නවතුනේ හරියනම් අපි ලබන සතියේ නිවාඩු මොකුත් නෑ පොයේ සිකුරාදානේ සෙනසුරාදා සමහර විට බලමු මම කියන්නම්කෝ මෙහාට හරි එහෙනම් බොහොම ස්තුතියි